හරි. පුතේ නම් සියලු දෙනාටම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අපි මම හිතන්නේ සෙනසුරාදා පන්තියේ දරුවන්ට කතා කරලා නවත්ත නැත්තේ පුතේ ඔන්න ඔය බෝඩ් එකේ පේන තැන නේද? ඔව් අපි ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් කතා කරමින් යන්නේ. ඉතින් වාතයත් එක්ක ප්‍රතික්‍රියා ටික ගිය සතියේ මම ඔයාලට කතා කරා. සෝඩියම් කොයි ආකාරයටද, මැග්නීසියම්ලා ඇලුමිනියම්ලා ඊළඟට සිංක් කොයි ආකාරයටද ප්‍රතික්‍රියා කරන්නේ කියලා. ඉතින් ඊළඟට අපි කතා කරනවා ජලයත් එක්ක. නේද? ජලයත් එක්ක කතා කරපු එකේ ඔයාට සිසිල් ජලයට සෝඩියම් දැම්මම ඔයාට මතකයි මොකද උනේ ජලය මත මතකයි නේද මේකයි බලන්න ඕන නම් මේ අන්න බලන්න ලෝහවල ප්‍රතික්‍රියාතාවයේ වාතය ජලය ඔය අවස්ථාවලින් ජලයත් එක්ක නේද? ජලයත් එක්ක ප්‍රතික්‍රියාවේදී සෝඩියම් කෑල්ලක් දැම්මම ඔන්න බලන්න. සෝඩියම් කෑල්ලක් වැටුණා උතන්ට පේනවනේ. අවුත් ඔහොම තියෙන්නේ. ආන්න එහෙම වුණා. නේද? වටේ ගියා. ජලය මත පාවෙමින් ගමන් කරනවා. ඒත් එක්කම වායුවක් පිට වුණා පුතේ. එක තැන නැවතුනොත් මංකුවා ගිනි ගන්නවා කියලා. නේ? අපි දැක්කා ඒවා S2ටම ප්‍රායෝගිකව ගිය සතිය වලට පෙන්නුවා සෝඩියම් දාලා ඔය විදිහට හයිඩ්‍රජන් වායුව පිට වෙනවා සෝඩියම් දැම්මම. එහෙනම් මෙහෙම මතක තියාගන්න දරුවනේ. ලෝහයක් පුතේ ජලයට වැටුනොත් පිට වෙන වායුව තමයි හයිඩ්‍රජන්. මොකද්ද කිව්වේ? ලෝහයක් නේද? ජලයට වැටුනොත් පිට වෙන වායුව තමයි හයිඩ්‍රජන්. හැබැයි හැම වායුවක්ම නේද? හැම වායුවක්ම වතුරට වැටුනම හයිඩ්‍රජන් පිට වෙනව දැකලා තියෙන්නේ? නෑනේ. ගෑනු ළමයි විශේෂයෙන් ඔයාලා නානකොට කන හරිය ගාවින් තමන් රත්තරන් මාලයක් දාලා තියෙනවා නම් එක්ක රත්තරන් වලල්ලක් දාලා තියෙනවා නම් කවුරු හරි ඒ නානකොට අත් දෙක නැත්තම් ශරීරයේ ඒ හරියේ වායු පිට වෙනව දැකලා තියෙ කාගේ හරි නැහැනේ නේද? ඒ කියන්නේ හැම ලෝහයකින්ම ජලයත් එක්ක හයිඩ්‍රජන් පිට වෙන්නේ නේද? ඒක තමයි තේරුම් ගන්න ඕනේ. නමුත් විශේෂයෙන් සෝඩියම් කියන එක්කෙනා ජලයත් එක්ක ඔය විදියට ප්‍රතික්‍රියා කරා. හරිද? ඒතර හැදිච්ච දේවල් අණුව ඔයාලට මතකයිද බලන්න මම මේ ගිය සතියේ කියපු එක කියන්නේ. සෝඩියම් ජලයත් එක්ක ප්‍රතික්‍රියාවෙදී අපි දැම්මමයි පුතේ රතු ලිට්මස් කෑල්ලක් නේද? අර භාජනයේට වතුරේකට. ඒක දාලා මම ඔයාලට පෙන්නුවා රතු ලිට්මස් එකේ පාට වෙනස් වෙනවා කියලා. කොයි ආකාරයකද නිල් වුණා. රතු ලිට්මස් කැබැල්ල නිල් කරා. වචනේ මතකද? බරණි රණී වුණා. එහෙනම් පුතේ රතු නිල් හරවන්නේ භස්ම නේද? භස්ම. එහෙනම් ලෝහයක ඔක්සයිඩ් එකක් වතුරේදී වුණාම ඒ කියන්නේ ලෝහයක් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදන්නේ OH තියෙන කොටසක් නම් භස්මයක් හදන්නේ. තේරුණාද? ඊළඟ මම පොතේ නැති වුණාට තව දෙයක් පෙන්නුවා පිනොප්තලින් දාලා නේද? පිනොප්තලින් අවර්ණයි. ඇත්තටම. එයා කුඩු විදියට තියෙදි මම කව සුදු පාට සීනි කැට වගේ. සීනි කැට නෙමෙයි ඇත්තටම ගත්තොත් මේ ග්ලූකෝස් වගේ සුදු. ඉතින් එයා වතුරේ කරාම අවර්ණයි. හැබැයි වාෂ්මික ද්‍රාවණයක් තුලදී එයා පුතේ රෝස පාට බවට පත් වුණා. ඉතින් ඔයා දැක්කා එතකොට ඔන්න සෝඩියම්ගේ විස්තරේ මම හිතන්නේ ප්‍රමාණවත් කියලා හිතෙනවා. වාතයත් එක්ක ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි, ජලයත් එක්ක ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි නේද? අපි එකින් එක යමු. එහෙනම් අපි අද දවසේ කතා කරනවා මැග්නීසියම්ට අදාළ පරීක්ෂණ ටික. right. ඔන්නමයි පුතේ හොඳට අහගෙන ඉන්න සියලු දරුවෝ මම හිතන්නේ ඇවිල්ලා ඉන්නවා කියලා හිතෙනවා නෑ. ඔව් 87ක් ඉන්නවා අපි බලමු. බදාදා ක්ලාස් එකෙත් දැන් එදා අඩු වුණා ඉස්කෝල නිසා. ඒගොල්ලන්ට 2:00ට එන්න බැරි වෙච්ච කට්ටියට මම කිව්වා අද දවසේ සම්බන්ධ වෙන්න කියලා අපි බලමු. නැත්නම් ඉතින් රෙකෝඩින් එක දානවා එකෙන් බලන්නත් පුළුවන්. හැබැයි ඉතින් පන්තියට එනවා නම් තමයි වඩා හොඳ නේද? හරි. ඉතින් ඔන්න හොඳට අහගෙන ඉන්න මැග්නීසියම් පටිකැබැල්ලක් හොඳට පිරිසිදු කරලා අපි ඇල් වතුරට දැම්මොත් නේද? ඇල් වතුරට දැම්මොත් සද්දයක් නෑ. මුකුත් නෑ. මුකුත් වෙන්නේ නෑ. ඒ කියන්නේ වෙන්නේම නැත්තේත් නේ. අපිට හැබැයි දාන මොහොතේ බලා ගන්න කිසිදු නිරීක්ෂණයක් නෑ.
සමහර වෙලාවට දවස් 2-3ක් යනකොට වගේ වායු බුබුලක් යන්න ඉඩ තියෙනවා. නමුත් ඉතින් ඒක තාම අඩු ප්‍රතික්‍රියාශීලීත්වයක් නෙතකොටනේ. එහෙනම් අපි සාමාන්‍යයෙන් මෙතනදී ගන්නෙමයි පුතේ සිසිල් ජලයත් එක්ක මුකුත් ප්‍රතික්‍රියාවක් නැහැ කියලා. හරිද? ප්‍රතික්‍රියාවක් නැත. හැබැයි අපි රත් කරෝතින් ඒ කියන්නේ උණු කරොත් ඇල් වතුර එකම ආට ඕන නම් රත් කරන්න. එහෙම නැත්නම් අපි ගන්නවා කෙලින්ම කැකෑරු නලයකට උණු ජලය. හරිද? උණු ජලය අරගෙන මැග්නීසියම් දානවා. උණු ජලය වුණත් හිමාලය වුණත් ඇල් වතුර වුණත් අපි ලියන්නේ කොහොමද? H2O. තේරුණාද? H2O. ඒතර ඔය අවස්ථාව දැනගන්න ඕනේ. ඒ උණු ජලයේද ඒත් H2O තමයි සමීකරණය ලියන්නේ. එහෙනම් පුතේ අන්න වායු බුබුලු සෙමෙන් යනවා. සෙමෙන් වායු බුබුලු යනවා. මේ බලන්න. සෙමෙන් වායු බුබුලු යනවා. ඒත් එක්කම අර වගේමයි කවුද හැදෙන්නේ? රතු ලිට්මස් නිල් පාටට හරවන ද්‍රාවණයක් හැදිලා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හරිද MgOH twice බවට පත් වෙලා තියෙනවා. හයිඩ්‍රජන් පිට වෙනවා. එහෙනම් බාෂ්මයක් නේද? ද්‍රාවණයේ බාෂ්මිකයි. ආයි කියනවා මම මේක. පුතේ උණු වතුර එකකට අපි මැග්නීසියම් පටිකෑල්ලක් පිරිසිදු කරලා දැම්මම ඊටාම සෙමෙන් හයිඩ්‍රජන් යනවා. ඊටාම සෙමෙන් හයිඩ්‍රජන් යනවා. හරිද? ඇල් වතුරත් එක්ක නෑ කිව්වනේ නේද? නමුත් රත් කරාම ඔන්න ටිකක් යනවා. ඒ යනකොට ඒ ද්‍රාවණේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් බවට පත් වෙලා තියෙනවා. බාෂ්මික මාධ්‍යයක් හැදිලා. එහෙනම් රතු ලිට්මස් දැම්මොත් නිල් පාට එනවා. පැහැදිලිද? හැබැයි ඔන්න වැඩේ හිමාලයත් එක්ක මොන මාලයයි? හිමාලයක් නේද? ඒ කියන්නේ පුතේ වාෂ්පය. හරිද? ඔයා මතක් කරන්න සාමාන්‍ය පුතේ උණු වතුරට පිච්චුණාට වඩා අපිද උණු වතුරට පිච්චෙනවා කවුරු හරි. හැබැයි ඊට වඩා අස්සරයි ඔයාගේ අතේ හිමාලය වැදුනොත්. මතක් කරන්නකෝ රයිස් කුකර් එකේම අම්මා අරින්න ගියාම ඒ කියන්නේ බත ඉදෙන වෙලාව නේද? ඒ වෙලාවේ හිමාලි පිට වෙනවා. එහෙම නැත්නම් කේතලේ වතුර ගොජ ගොජ ගා නටනකොට අර කෙමියෙන් හිමාලය යනවා. අපිට කලබලයටමයි පුතේ අත වැදුනොත් පුතේ හිමාලය තුල ඔයාට ධනව ගොඩක්ම උණු වතුරට පිච්චෙනවට වැඩිය ඉතාම වැඩි සැර හිමාලය. හරිද? ඒකට හේතුව තාපයේ පාඩමේදී කියන්නම් ලබන අවුරුද්දේ 11 වසරේදී ගුප්ත තාපයක් තියෙනවා. දැන් කිව්වට තේරෙන්නේ නැහැ නේද? ඔව්. විශාල තාප ප්‍රමාණයක් උණු වතුරට වැඩිය පුතේ හිමාලය තුල තියෙන අධික ශක්තියක් තියෙනවා කියලා මතක තියාගන්න. ඒ කියන්නේ මෙයාට වැඩිය පුතේ උණු වතුරට වැඩිය ශක්තිය චාලක ශක්තිය ඉතාම වැඩි හිමාලයේ. තේරුණාද? එහෙනම් සැර වැඩි නිසා කාට වඩාද? ඇල් වතුරට වඩා උණු වතුරට වඩා හිමාලය සතු ශක්තිය ඉතාම වැඩි. පොඩි වෙනසක් වෙනවා පළවල. මොකක්ද බලන්න ඔයා. බලන්න. උණු වතුරත් එක්කමයි පුතේ මම ඔන්න එක සැරේ කියන්නේ හරියට අරගන්න පුතේ. උණු වතුරත් එක්ක MgOH twice හැදුනට මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හිමාලය සතු ශක්තිය වැඩි නිසා එයා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් පරයා යනවා. කවුරු බවටද? MgO බවට වැඩි වෙනවා. මැග්නීසියම් ඔක්සයිඩ් දක්වා පුතේ කැඩෙනවා. හරිද? මැග්නීසියම් ඔක්සයිඩ් දක්වා කැඩෙනවා. හයිඩ්‍රජන් පිට වෙනවා. ඔන්න එනම් ප්‍රතික්‍රියා තුන අපි එක තැනකට ගමු. ප්‍රතික්‍රියා තුන එක තැනකට ගමු. මෙන්න බලන්න. සැර වැඩි නේද? ඉස්සෙල්ලා එක්කනට වඩා ශක්තිය වැඩි. ඔන්න ඔය ආකාරයෙන් අපි බලමු වෙනස් දැනට කතා කරපු ඔය දෙන්නගේ ප්‍රතික්‍රියාශීලීත්වය. ඔන්න බලන්න ප්‍රතික්‍රියාශීලීත්වය නේ. සෝඩියම් සිසිල් ජලයත් එක්ක එන සද්දෙටම යනවා. ඒ නිසා අපි ඇල් වතුරේ උණු වතුරටයි හිමාලයටයි සෝඩියම් දානවේ මොලේ තියෙන කෙනෙක් නේද? ඇල් වතුරත් එක්ක ගිනි ගත්තයි කියන්නේ උණු වතුරට දැම්මොත් මොනවා වෙයිද දන්නේ නේද? හිමාලයට දැම්මොත් තව මොනවා වෙයිද දන්නේ. හැබැයි ප්‍රතික්‍රියා කරනවා. නමුත් අපි විද්‍යාගාර මට්ටමේ පුතේ සෝඩියම් උණු වතුරට හිමාලයට දාන්නේ නැහැ. පැහැදිලිද? right. ඊට පස්සේ අපි මැග්නීසියම් අනේ සිසිල් ජල බලන්නකො මේ දෙන්නගේ මේ වෙනසනේ. මෙයාගේ තරු පේන්න ප්‍රතික්‍රියා කරනවා ගිනි ගන්නවා.
ඒ වුණාට මැග්නීසියම් සිසිල් ජලයත් එක්ක සිල් අරගෙන වගේ. චුට්ටක්වත් දෙන්නේ නැහැ පුතේ. ඒ මොහොතේ දෙන්නේ. නමුත් දවස් දෙක තුනක් යද්දි බුබුලක් දෙකක් යන්න ඉඩ තියෙනවා. ඇල් ජලයත් එක්ක නම් ප්‍රතික්‍රියාවක් නැත කියලා ගන්නවා. හැබැයි උණු ජලයත් එක්ක තරු තුනක් දීලා තියෙනවා කියන්නේ පොඩ්ඩක් හෙමි නේ ටිකක් යන්තම් හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. ඒ වුණාට සැර වැඩි අන්න නේද දැක්කද? කුමාරයත් එක්ක මැග්නීසියම් වැඩිපුර ප්‍රතික්‍රියා කරනවා. පැහැදිලිද? එහෙනම් පුතේ මුන් දෙන්නගේ සෝඩියම්යි මැග්නීසියම්යි ගත්තම සක්‍රියතාවයේ වැඩිම ඔයාලට පේනවා සෝඩියම්. ඊට වඩා අඩුයි මැග්නීසියම් කියන ලෝහය. තවත් ලෝහ තියෙනවනේ. අපි ඉස්සරලා පුතේ මැග්නීසියම්ගේ ප්‍රතික්‍රියා ටික ලියාගෙන ඉමු. ඒ කට්ටිය කතා කරන්න කලින්. ඔව් යන්න ඔයාගේ 11 වෙනි පිටුවට 11 වෙනි පිටුවට යන්න. බලන්න මැග්නීසියම් ආශ්‍රිත ප්‍රතික්‍රියා ටිකට අග්ගාලා ලියන්න. මැග්නීසියම් ආශ්‍රිතේව ක්‍රියාකාරකම 5. පිරිසිදු මැග්නීසියම් පටි කැබැල්ල ජල බීකරයට දමන්න. පසුව 1000ක රත් කරන්න. ඒ කියන්නේ උණු වතුර කරන්න කියනවා. ඇල් ජලය සමග එක ලියුමද? නෑ. ඇල් ජලය සමග එතන ලියමු අපි නිරීක්ෂණය කළ හැකි මට්ටමේ ප්‍රතික්‍රියාවක් නැත. නිරීක්ෂණය කළ හැකි මට්ටමේ ප්‍රතික්‍රියාවක් නැත. එම මොහොතේ නෑ. නමුත් දවස් දෙක තුනකට සැරයක් හයිඩ්‍රජන් වායු බුබුලක් ඇල් වතුරේ මැග්නීසියම් තියෙද්දි යන්න පුළුවන්. නිරීක්ෂණය කළ හැකි මට්ටමේ ප්‍රතික්‍රියාවක් නොදක්වයි. මැග්නීසියම් ගැනත් ඕනේ සෝඩියම් ගැනත් හොඳටම ඕනේ මතක තියාගන්න. ප්‍රතික්‍රියාවක් නොදක්වයි. සිම්පල් B උණු ජලය සමග කියලා තියෙනවා. නේද? ඊතලයක් දාලා තියෙනවා. එතන ලියන්න තරමක් ප්‍රතික්‍රියා කරමින් සෙමෙන් වායු බුබුලු පිට කරයි. සෙමෙන් තරමක් ප්‍රතික්‍රියා කරමින් සෙමෙන් වායු බුබුලු පිට කරයි. right පළවෙනි තුලිත සමීකරණය අහනවා ඔයාගෙන් උඩ තියෙන සමීකරණය ලියන්න. ඒ උණු ජලයත් එක්ක බෝඩ් එක බලන්න නැතුව ලියන්න බලමු. මැග්නීසියම් ජලයත් එක්ක H2O. මම ඔයාලට H2O කියලා දුන්නා නේද? දිගෑරලා ලියන්න කියලා. HOH කියලා නේද? ඔව්. එහෙම ඕනනම් උඩින් දාගන්න. HOH මෙතන. HOH මේකට ගන්න පුළුවන්. අපිට ඊළඟ එකේ තමයි ගන්න බැරි. මෙතනදි පුළුවන්. එතන මැග්නීසියම් යන්නේ පුතේ OH කැලලත් එක්ක. MgOH twice වෙන්නේ ඇයි? මැග්නීසියම් සංයතාවයේ දෙකයි නේද? හයිඩ්‍රොක්සිල් සංයතාවයේ OH ඍණ එකනේ. ඒක තමයි මෙතනට එන්නේ. මෙයාගේ දෙක තමයි කැලි දෙකක් විදියට twice එකක් වෙන්නේ. හයිඩ්‍රජන් පිට වෙනවා. ලියා ගන්න. තුලිත කරන්න ජලාණු දෙක දාන්න ජලයේ ඉස්සරහට. ජලයේ ඉස්සරහට දෙක දාන්න. හරිද? ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක් ළමයි. නිරීක්ෂණයේ ආයත් කියන්නකෝ. ඇල් ජලයත් එක්ක ප්‍රතික්‍රියාවක් නැත. හරිද? කෙටියෙන් ලියාගන්න. නිරීක්ෂණය කළ හැකි මට්ටමේ ප්‍රතික්‍රියාවක් නැත කියලා ලිව්වා. උණු ජලයත් එක්ක තරමක් ප්‍රතික්‍රියා කරමින් සෙමෙන් වායු බුබුලු පිට කරයි. නිරීක්ෂණය කියන්න කිව්ව දරුවට තරමක් ප්‍රතික්‍රියා කරමින් වායු බුබුලු පිට කරයි. සමීකරණය ලියන්න තේ උණු වතුරත් එක්ක එක. ඊළඟ දෙවෙනි කොටසේ මැග්නීසියම් හිමාලය සමග යටින් ඉරි ගන්න තේ හිමාලය කියන වචනෙට උඩ එකේ උණු ජලය කියන එකට highlight කරගන්න. කැපි පේනවා එතකොට ඔයාට. දෙවෙනි අපි දැන් ලියව සමීකරණය උණු වතුර. ඊළඟට දෙවෙනි කොටස මැග්නීසියම් හිමාලය. හිමාලය කියන එක යටින් ඉරක් ගහගන්න. හිමාලය සමග වේගයෙන් ප්‍රතික්‍රියා කරයි. යටින් ඉරි ගන්න වේගයෙන් ප්‍රතික්‍රියා කරයි. එහිදී සෑදෙන ඵල මොනවාද? තුලිත රසායනික සමීකරණ ලියන්න. පුතේ ඵල ලියන්න. ඵල කියලා සිංහලෙන් ලියන්න ඉස්සරලා. පළවෙනි රූල් දෙකක් තියෙනවා නේද? ලියන්න ඵල
magnesium oxide ha hydrogen MgO සහ H2 කෙටියෙන් ලියමු දැන් ඔවා පුළුවන් නේද MgO හා H2 ලැබෙන්නේ MgO හා H2 H2 සමීකරණය ලියන්න තේන magnesium oxide දක්වා යනවා මේක පහළ තියෙන කෙනා magnesium ධන හිමාලය කිව්වත් මම කිව්වා H2O මයි ඊටලේ magnesium oxide ධන H2 කවුමක් ගන්න එපා මෙතන හොඳින් මම කවුමක් දෙන්න අපි දැන් ඇඩ් වෙන ළමයි 11 වෙනි පිටුවේ මැග්නීසියම් ප්‍රතික්‍රියා ලියන්නේ පුතේ මැග්නීසියම් ආශ්‍රිත ප්‍රතික්‍රියා මැග්නීසියම් ජලය මේ හිමාලය ඔයා මෙතන ලියාගන්න තියෙනවා හිමාලය උඩ එකේ උණු වතුර කියලා ලියාගන්න උණු ජලය හරිද එහෙනම් හරිද පුතේ මැග්නීසියම් හොඳට මතකයිද ඇල් වතුරත් එක්ක නෝකතා නෝසිනා උණු ජලයත් එක්ක සෙමෙන් H2 මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා පළ විදියට හිමාලයත් එක්ක හයිඩ්‍රජන් සහ මැග්නීසියම් ඔක්සයිඩ් දක්වා යනවා. හරිද පාල ටික? හරි නේද? right. ඊළඟට අහනවා පුතේ තුන්වෙනි කොටසේ ඔයාගේ මේ උණු වතුර නෙමෙයි හිමාලයත් එක්ක ප්‍රතික්‍රියාව තුලිතයි නේද? කෙලින්ම. ඒක විස්ථාපන පුතේ ඔය එක විස්ථාපන ප්‍රතික්‍රියාවක්. නේද? මැග්නීසියම් ඇවිල්ලා නේද? ජලයත් එක්ක එකතු වෙලා කොහොම හරි හයිඩ්‍රජන් විස්ථාපනය කරනවා. හරි हाइड्रोजन පිට කරනවා නේද එතන ඉහත ක්‍රියාකාරකම් දෙක අණුව අණුතේ අණු කියලා විතරයි වැදිලා තියෙන්නේ අණුව කියලා හදාගන්න අණුව සෝඩියම් ලෝහය හා මැග්නීසියම් අතරින් සක්‍රියතාවය වැඩි ලෝහය කුමක්ද right ලියන්න සෝඩියම් නේද සෝඩියම් තමයි සක්‍රියතාවය වැඩි ඔන්න ඉන්නෝ දෙන්න සෝඩියම් කියලා ලියන්න. ඔයාට ඕනේ නම් අර මෙහෙම දියක් ලියුවත් කමක් නැහැ. සෝඩියම් ලියලා එයාගේ පැත්තට ලොකුවට කතාරින් මැග්නීසියම්. මේකත් ලියා ගන්න. සෝඩියම් තමයි සක්‍රියතාවය වැඩි මැග්නීසියම් ඊට වැඩිය අඩුයි. දැන් අපි දැනට කතා කරා වාතය සමග ලෝහ කොයි විදියද ජලයත් එක්ක ලෝහ කොයි විදියද කියලා. හරි නේද? right. අපි ඊළඟට කතා කරන්න යනවා පුතේ මේ දෙන්නා ඇර තවත් කිහිප දෙනෙක් පිළිබඳව. හරි. ඔය මේකක් කියන්න ඕනේ දැනට O level මේ අවුරුද්දේ විභාග ලියන දරුවන්ට පුතේ සිලබස් එකේ පොඩි වෙනස්කම් කොටස් අඩු කරලා තියෙනවා විභාගේ එන්නේ ඒ විදියට කියලා. හරිද? ඒ විදියට කියලා අපිට නම් දැන් අපේ දරුවන්ට නම් කිසි අවුලක් නැහැ 11 අවසරේ දැනට ඉන්න දරුවන්ට මොකද මුළු සිලබස් එකම කතා කරලා ඉවර වෙමින් යන තත්ත්වයක ඉන්නේ. හරි තව අද අවසාන ජීව විද්‍යා පාඩමත් ආරම්භ කරා ජෛව ගෝලීය මාතෘකාව. තව එක පාඩමයි තියෙන්නේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන එක. ඒකට ඒවා කරාම එතකොට අපේ ළමයින්ට සිලබස් එක අඩු කරත් එකයි නේද? මොනවා කරත් එකයි ඕන විදියකට සූදානම් කරලා ඒ දරුවෝ ටික ඉන්නවා. නමුත් ඉතින් ලංකාවේ තත්ත්වය නේද හැම දරුවෙකුටම හරියටම අධ්‍යාපනය ලැබුණේ නැහැනේ. ඒ නිසා පොදු විභාගයක් නිසා එක ප්‍රවේණි විද්‍යාවේ කොටසක් අඩු කරලා මාරු chance එකනේ. අනේ අපිට අමාරු කරයිද මිස් අපේ 10 ළමයි අහනවා. දාන්නේ මොනවා කරයිද කියලා ලබන අවුරුද්දේ නේද? ඔයාලා 11 අවසරට ආව. මාඩු කරන එකක් නෑ. හරි දැන් එහෙනම් ඒ නිසා ඉතින් අපිට කමක් නැහැ අපි සම්පූර්ණයෙන් ඉවර කරගමු පුතේ සිලබස් එක 10 පන්ති ඒවා එන දෙයකට මූණ දෙන්න නේද එන දෙයකට මූණ දෙමු අඩුයි නම් අඩුවෙන් ලියනෝනේ අහන දෙයකට ලියන්න පුළුවන් මට්ටමට ඔයාලා ගෙනල්ලා තියෙන්නේ 10 ළමයින්ටත් ඒ වගේ දෙන්න ඒ කියන්නේ දැනට 11 විභාග ලියන කට්ටියගේ 10 ඒවත් අඩු කරලා 11 ඒවත් පුතේ ටික අඩු කරලා සමහර පාඩම් ඇත්තෙම නැහැ ඉලෙක්ට්‍රෝන විද්‍යාවෙම අයින් කරලා අපි ඉවර වුණා විතරයි පුතේ ඉලෙක්ට්‍රෝන විද්‍යාව කතා කරලා 11 පන්ති අපරාධේ නෑ හැබැයි
මොකද ජීවත් වෙන්න විද්‍යාව ඕනේ කවදා හරි A level කරද්දී එහෙම නේද ඉලෙක්ට්‍රෝන විද්‍යාව නැතුව A level වලට ගිහිල්ලා මැත්ස් කරන්න බෑ හරිද ඒ නිසා ඒවා ඕනේ ඒ නිසා ඉතින් අපේ දරුවෝ ඊටට ඉගෙනගෙන A level වලට යනවා අනිත් අයට ඉතින් උගන්වන්නේ නැතුව A level වලට ගියොත් ඉතින් කොහෙන් හරි එකක් අරගෙන මැත්ස් සයන්ස් කරන්න ගිහිල්ලා අන්න එදාට පුතේ බේසික් නොලෙජ් එක නෑ ඉලෙක්ට්‍රෝන විද්‍යාව මොකද විභාගයට ඒක නෑ කියලා O level මට්ටමේ ඉලෙක්ට්‍රෝන විද්‍යාව විද්‍යුත් චුම්බක ප්‍රේරණයේ කොටසක් තවත් අඩු කරලා තියෙනවා ඒවා නැතුව A level maths science කරන්න ගිහිල්ලා ඇන ගන්න තමයි වෙන්නේ ඒ එහෙම වෙන්නේ නැහැ අපේ පන්තියේ 11 දරුවන්ට හරිද ඔක්කොම කතා කරලා තියෙන්නේ ඒ නිසා විභාගෙට ඕන තැනකින් ඕන විදියකට આવොතින් එයාට ලියන්න පුළුවන් වෙන සයිස් එකට උගන්වලා තියෙනවා ඔයාලටත් එහෙම අවුලක් නැහැ 10 ළමයි සිලබස් එක අපි ඉවර කරනවා නේද හරි ඔන්නමයි පුතේ එහෙනම් හරි සෝඩියම් ලෝහය තමයි සක්‍රියතාවය වැඩි අපි යමු ඊළඟ කොටසට තව ඉන්නවනේ පුතේ හාදේව ටිකක් තව හාදේව ටිකක් ඉන්නවා ඔන්න කවුද බලමු මේ කට්ටිය එක්කෙනෙක් තමයි මයි පුතේ සිං ඉසඩ්ඩෙන් තුත්තනාගම් දෙමළ එක්කෙනෙක්ද මන් දන්නේ නේද ඔව් තුත්තනාගම් කියන්නේ දෙමළ තමයි හරිද අපි විද්‍යාත්මකව කියනවා ඉසඩ්ඩෙන් සිං සිං හරිද සිං පුතේ සිං කියන එක්කෙනා ඇල් වතුරත් එක්ක කොහොමයි උණු වතුරත් එක්ක මොකද කරන්නේ කුමාලයත් එක්ක මොකද කරන්නේ ඔයාලා හිතන්නේ මොනවා කරයිද මේ යෝධයා නේද අනේ ඔන්න ඇල් වතුරත් එක්ක මුකුත් කරන්නේ නිකන් සිංට හඩුවක් ඇල් වතුරේ දාන්න මැග්නීසියම් වගේමයි මුකුත් නෑ පුතේ ඊළඟට ඇලුමිනියම් එන්න ඔයා ප්‍රායෝගික ජීවිතයට යන්නකො කුස්සියට ඇලුමිනියම් භාජන තියෙනවා කුස්සියේ නේ ඇල් වතුර දාලා තියන්න ඇලුමිනියම් භාජනේ දිය වෙනවේ නැහැනේ නේ ඔන්න හොඳට හිතන්න පුළුවන් දැන් කටපාඩම් කරන්න ඕනේ ඇලුමිනියම් එක නැහැ කියලා සාමාන්‍ය ඇලුමිනියම් කෝප් එකට භාජනයකට ඇල් වතුර දාලා තියන්න පුතේ ඇලුමිනියම් භාජනේ සුරු ගාලා මොනවා හරි වෙනවද වායු පිට වෙන මුකුත් වෙන්නේ නේද ඒ වගේ සිංක් එකක් නැහැ ඇලුමිනියම් එකක් නැහැ යකඩ වාදනයක දාලා තිබුණත් පුතේ ඇල් වතුරත් එක්ක මුකුත් වෙන්නේ නෑ ඒ උනාට ළමයි නේද ඒ උනාට මොකද්ද කියන්නේ යන්නේ පුතේ ඇල් වතුරත් එක්කත් නෑ උණු වතුර එක්කත් නෑ ඒක කියන්න බැරි වුණා දෙන්නම ඉන්නෝ මෙතන ඔයා දැකලා තියෙනවද පුතේ වතුර ඇලුමිනියම් වාදනයක වතුර දාලා රත් කරනවා නේද එතකොට ඇලුමිනියම් හට්ටිය දිය වෙලා මේ ලිපට වැටෙනවද ටික ටික නෑ මුකුත් වෙන්නේ නේද ඒ කියන්නේ අපි එතනින්ම තීරණයකට එනවා උණු වතුර එක්කත් නෑ සිසිල් ජලය එක්කත් කවුද සිංක ඇලුමිනියම්ලා යකඩලා ටින්ලා කවුරුත් නෑ මාළුදී ටින් කියලා ලෝහෙකුත් තියෙනවා SN හරිද එයත් නෑ මෙතන මම දෙන්නයි අරන් තියෙන්නේ හරිද මේ දෙන්නන්ව තමයි අපි ඊළඟ කට්ටිය ගැන තීරණයක් ගන්න එතකොට සිංක් ඇලුමිනියම් ලෙඩ් යකඩ ටින් හරිද කොපර් හරි CU හරි ඒගොල්ලෝ කිසි කෙනෙක් මයි පුතේ ඇල් වතුරත් එක්ක උණු වතුරත් එක්ක නෝ කතා නෝ සිනා හරිද hina වෙන්නෙත් නෑ කතා කරන්නෙත් නෑ දිය වෙන්නෙත් නෑ වායු පිට වෙන්නෙත් නෑ මුකුත් නෑ ඔහේ ඉන්නවා ඇල් වතුර තියාගෙන තේරුණාද ඒ උනාට මෙන්න හිමාලය සමග හිමාලය නිකන් සිංක් මතින් යවුවට වැඩක් නෑ හරිද හිමාලය හොඳට මම කියන එක අහගන්න. ඔයාට ප්‍රශ්නයක් දාලා තියෙනවා ඒකේ අල්ලගන්න පොඩි පොයින්ට් එකක් මම දැන් කියන්නේ. හිමාලයත් එක්ක පුතේ දැන් මැග්නීසියම් මතකයි නේද? උණු වතුරත් එක්ක එයා සෙමෙන් දුන්නන් නේ? ඔන්න දැන් බහුවර්ණ ප්‍රශ්නයක ආවොත් යම්කිසි ලෝහයක් ඉන්නවයි කියයි උණු වතුරත් එක්කත් ප්‍රතික්‍රියාවක් නැහැ ඇල් වතුරත් එක්කත් නැහැ. මැග්නීසියම් නෑ නේද එහෙනම් පිළිතුරේ මොකෝ මැග්නීසියම් උණු වතුරත් එක්ක ෂුට්ටක් දුන්නන් අන්න හොඳේ ඔන්න පොයින්ට් නමුත් කියනවා සිසිල් ජලයත් එක්කත් නෑ උණු ජලයත් එක්කත් නෑ එතන එන මැග්නීසියම් නෑ වෙන කවුරු හරි වෙන්න ඕන පුතේ හැබැයි හිමාලයත් එක්ක මැග්නීසියම් ප්‍රතික්‍රියා කරා මැග්නීසියම් ඔක්සයිඩ් දක්වා ගියා හයිඩ්‍රජන් පිට කරා අර හිමාලයේ නිකන් මැග්නීසියම් හරහා යවද්දී මැග්නීසියම් ඔක්සයිඩ් හැදෙනවා
හැබැයි පුතේ අහගන්න හොඳට සිංක් ඇලුමිනියම් යකඩ ටින් ලෙඩ් කොපර් ඔයි සෙට් එක කුමාලය හරහා කුමාලය යවුවට මේ කට්ටිය මතින් මදි තව රත් කරන්නත් ඕන කුමාලයක් බුදුන් මේ රස්නේ කුමාලය යවන ගම රත් කරන්නත් ඕන පුතේ තාප ශක්තිය එහෙම වැඩියෙන්ම දුන්නොත් ඔන්න පුතේ වැඩේ වෙනවා හරිද මොකද්ද වැඩේ සිංක් ඔක්සයිඩ් බවට පත් වෙනවා හයිඩ්‍රජන් පිට කරනවා හැබැයි පණ යනකම් කුමාලයක් දාලා රත් කරන්නත් ඕන හරිද වැඩේ ඔන්න මතක තියාගන්න හරිද හරි රයිට් ඊළඟට තව ප්‍රතික්‍රියාවක් තියෙනවා තව ෂොට්ටකින් කියනවා මෙයා ගැන යකඩ ගැන අපි ලියමු යන්න ඔයා පුතේ පිටු අංක 12 උඩම හතරවෙනි ප්‍රශ්නේ ඔන්න බලන්න පොඩි පොයින්ට් එකක් තියලා තියෙනවා මම මේ වාක්‍යය අල්ලගන්න ඇල් ජලය උණු ජලය සමග කිසිදු ප්‍රතික්‍රියාවක් සිදු නොකරන නේද දැන් එහෙම බහුවර්ණ ප්‍රශ්නවල එහෙම එනවා මේ ලෝහය වන්නේ කියලා උත්තර හතරක් එයි මැග්නීසියම්ට ගහන්න බෑ නේද තේරුණාද අන්න එන වෙන කවුරු හරි කියලා ඔයාට හිතෙන්න ඕනේ කිසිදු ප්‍රතික්‍රියාවක් සිදු නොකරන නමුත් කුමාලය සමග රත් කරන විට යටින් ඉරි ගහ ගන්න කුමාලය සමග රත් කරන විට highlight කරන්න කුමාලය සමග රත් කරන විට අදාළ ඔක්සයිඩය ඔක්සයිඩය යටින් ඉරක් ගන්න කෙලින්ම එන ඔක්සයිඩය බවට පත් වෙනවා පත්වන ලෝහ මොනවාද කියලා අපෙන් අහනවා අපි ලියමු පළවෙනි තීරුවේ ලියන්තේ ඇලුමිනියම් සංකේත ලියන්න නැත්නම් සිංහලෙන් ලියන්න දෙකම ලියන්න ඇලුමිනියම් වරහන් ඇතුලේ Al නැත්නම් කමාවක් දාන්න සිංක් Zn සිංක් කමා යකඩ හරි තව ඉන්නවා ඉතින් හරි කොපර් ඉන්නවා ඊළඟට ටින් ඉන්නවා එලා ඕනේ උතන ලියන්න ඔය තුන් දෙනා ලියාගමු ඇලුමිනියම් සිංක් යකඩ හරිද එක ප්‍රතික්‍රියාවක් ලියන්න පුතේ සිංකාශිත කුමාලයක් එක්ක රත් කරනකොට හැදෙන ප්‍රතික්‍රියාව සිංක් ධන ජලය ZnOH2 ඉක්මනට ලියන්න මතක තියෙන්නත් ඕනේ කුමාලයේ රත් කරන විට සෑදෙන ප්‍රතික්‍රියාව තුලිත සමීකරණයකින් දක්වන්න කිව්වොත් මේක ලියලා දාන්න ZnH2O ZnOH2 රත් කරන එක දාන්න ඕන නම් ත්‍රිකෝණ ලකුණු එතන කුමාලය කියලා උනන් ලියා ගන්න තියෙන්නේ මේ ජලය කුමාලය දම් සමග රත් කරනවා ඔන්න ඔයාලට උතර පාඩම් කරන්න ලේසි ප්‍රතික්‍රියාව දැක්ක ගමන් මේ ඇල් වතුර නෙමෙයි උණු වතුරක් නෙමෙයි මේ කුමාලය රත් කරන්නත් ඕන එතකොට සිංක් ඔක්සයිඩ් H2 පිට වෙනවා දැන් පැහැදිලි වතුරට ලෝහ වැටුනාම ඒක පිට වෙන්නේ පුතේ හයිඩ්‍රජන් නේද ඔන්න ඒ පොයින්ට් හරියට ඔලුවට දාගන්න ලෝහ ජලයත් එක්ක පිට වෙන වායුව කවුද හයිඩ්‍රජන් නේද දන්න එක්කෙනෙක් මතක තියාගන්න සෝඩියම් වතුරත් එක්ක H2 පිට වෙන්නේ හරි නේද ඊළඟට පුතේ මෙන්න මේ ප්‍රතික්‍රියාව මම කඩේ පස්සේ කියන්නම් කියලා ඇයි දන්නවද එයා පොඩ අමුතුයි දෙපැත්තටම කන එක්කෙනෙක් එහෙම ඉන්නවනේ කට්ටිය නේද ඈ දෙපැත්තටම යනවා මෙන්න බලන්න යකඩ කුමාලයත් එක්ක රත් කරද්දී පුතේ අමුතු සංයෝගයක් හැදෙනවා Fe3O4 ඔයාලට පේන්නේ නැත්නම් මම මෙතන ලියන්නම් Fe3O4 හරිද සංයුජතාවය පුතේ ටිකක් වැඩි එක්කෙනෙක් හැදෙන්නේ යකඩවල මෙයාට නමකුත් තියෙනවා හරිද මෙයාට නමකුත් තියෙනවා පුතේ පෙරෝසෝෆෙරික් ඔක්සයිඩ් හරි අම්මේ නේද ෆෙරෝසෝෆෙරික් ඔක්සයිඩ් කියලා අපි කියන්නේ වගේ අහන එකක් නේ. ඕ ලෙවල් ළමයින්ගෙන් එම නම අහන්නේ නමුත් මේක මතක තියාගන්න ටිකක් මතක තියාගන්න. Fe3O4 අවස්ථාව. අපිට සාමාන්‍යයෙන් හුරු පුතේ Fe2O3 ඒ හිම ටයිප් නේද අපි අර ගණන් හැදුවේ. එයා නෙමේ යකඩ 3 අවස්ථාව. පැහැදිලිද? එහෙම තියෙනවා සංයුජතාවයේ යකඩ 2 යකඩ 3 කියලා එකක්. අර IUPAC නාමකරණයට අනුව. ඒවා උනේ ඔක්කොම මම පටලවන්නේ දැන්. Fe3O4 හයිඩ්‍රජන් පිට වෙනවා. කුමාලයේ රත් කරාම. එතකොට මේගොල්ලෝ ආයිම හයිඩ්‍රජන් එක්ක
නැවත පෙරෝසෝ ෆෙරික් ඔක්සයිඩ් බැඳුනොත් ආයි රිවර්ස් ගහනවා. යකඩ ජලය නැවත හැදෙනවා. මේකමයි පුතේ ප්‍රත්‍යාවර්ත ඔයාලට තියෙන එකම ප්‍රතික්‍රියාව. එහෙනම් බහුවර්ණ ප්‍රශ්නික ආවොත් හිමාලයක් සමග රත් කරනකොට සිද්ධ වෙන ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් පෙන්눔 කරන ලෝහය වන්නේ සෝඩියම්, මැග්නීසියම්, කොපර්, යකඩ. කවුදමයි පුතේ? යකඩ නේද? යකඩ තමයි දෙපැත්ත කන එක්කෙනා. හොඳේ. ඔන්න දැන් මතකයි දෙපැත්ත කන එක්කෙනා කවුද? යකඩ. ඉස්සරහටත් වෙනවා, පිටිපස්සටත් වෙනවා. ඉස්සරහටත් වෙනවා, පිටිපස්සටත් වෙනවා. හරිද? යකඩ. රයිට්. අපි ලියමුයි පුතේ නම් ටැග් දාලා. අපෙන් අහනවා හිමාලය සමග රත් කිරීමේදී ප්‍රත්‍යාවර්තක ප්‍රතික්‍රියාවක් දක්වන ලෝහය කුමක්ද? දාන්න යකඩ Fe. යකඩ වගේ ලියන්න. යකඩ වගේ ලියන්න. සමීකරණය ලියමුද? ලියන්න බලන්න තනියම. තනියෙන් ලියන්න බෑ නේද? Fe ඉස්සරහා නිකන් ලියන්න තේ. පස්සේ තුලිත කරමු. Fe ධන H2O මේ ලකුණ පැහැදිලි නෙත්තේනේ. ඊතලේ කෙලින්ම ඔහොම නෙමෙයි ගහන්නේ අපි. මේ කෑල්ල නැතුව එකක් ආයි අනිත් පැත්තට ඊතලේ යට පැත්තට ඔය විදිහට ගන්න. දෙපැත්තටම සිද්ධ වෙනවා. ඵලය Fe3O4. ඒකේ නම ඕන දරුවෝ ඕන ලියා ගන්න. පෙරෝසෝෆෙරික් ඔක්සයිඩ්. ferrosoferric oxide. Ferrosoferric oxide. Ferric oxide. අරගාවනම් මම බොරුද කියව බලන්න සර්ච් කරලා බලන්න Fe3O4 ගහන්නකෝ Google එකේ නේද? ගැව්වම නම එවි ferrosoferric oxide. Fe3O4 ධන H2 තුලිත කරගන්න පිටක් දාලා ඒවා හැමීට බලන්න හොඳේ. මෙතනට 3 එනවද? මෙතනට 4 ජල අණු 4යි යකඩ 3යි හයිඩ්‍රජන් අණු 4ක් පිට වෙනවා. මවුල 4ක්. ජල අණු මවුල 4යි යකඩ මවුල 3යි. මවුල සම්බන්ධය ගන්න පුළුවන්. ඕනේකට පුළුවන් හොඳේ තුලිත සමීකරණ දීලා ගණනය කිරීම ඇහුවොත් ආලා දන්නවනේ ඒවා හදන්න නේද? මේ තුනේ ඉලක්කම 3යි මවුල. ජලයේ මවුල 4යි. ferrosoferric oxide මවුල 1යි. හයිඩ්‍රජන් පිට වෙනවා මවුල 4ක්. හරිද? ඒක දිහා බලාගෙන කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒවා පුළුවන් නේද? ඔන්න. එහෙනම් මයිත් තියන්න තවත් ලෝහ සෙට් එකක් තමයි මම ඔය කතා කරේ. අපි යමු ඊළඟ කොටසට. ඔන්න බලන්න දැනට කතා කරපු කට්ටිය මේ. දැනට කතා කරපු කට්ටිය සිසිල් ජලය, උණු ජලය, හිමාලයත් එක්ක. හිමාලයත් එක්ක. බලන්න නිවැරදිද කියලා පොඩි අවබෝධයක් තියෙනවද බලන්න. නේද? සෝඩියම් සිසිල් ජලයත් එක්ක තරු වැඩි. මේක දාන්නේ නෑ අනතුරුදායකයි. මැග්නීසියම් ඇල් වතුරත් එක්ක ප්‍රතික්‍රියාවක් නෑ. උණු ජලයත් එක්ක ටිකයි හිමාලයත් එක්ක ගොඩායි. නේද? දැන් මතකයි. මැග්නීසියම් ඔක්සයිඩ් දක්වා යනවා. PVC කියන එකේ අකුරු මොකද? තුනේ අදහස 11 වසරේදී කියන්න. හරි? හයිඩ්‍රෝකාබන් පාඩමේදී කියන්න. දැන් මේ පාඩම අහන් ඉන්න PVC එකක් ගැන අහන්න නේද? ඊළාට සිසිල් ජලයත් එක්ක සිංක් ප්‍රතික්‍රියාවක් නැහැ. යකඩ ප්‍රතික්‍රියාවක් නැහැ. හරිද? මේක හරි නේද? උණු වතුරත් එක්කත් මේගොල්ලෝ නැහැ. හැබැයි හිමාලයත් එක්ක රත් කරද්දී පුතේ තියෙනවා. හරිද? හයිඩ්‍රජන් පිට වෙනවා. ඔන්න දැනට. හරිද? right PVC යහුව එක්කන තරහ වෙයිද දන්නේ ඒකත් කියලා ඉන්නම්. එළ විදියට බලුවනම් අපේ විදියට 10 විද්‍යුතය පාඩමේදී සර් කිව්වලු පොලිවයිනයිල් ක්ලෝරයිඩ් පුතේ PVC කියන්නේ. හරිද? බහුව අවයවකයක්. වයිනයිල් ක්ලෝරයිඩ් වල අණු ගොඩක් එකතු වුණා. අපි හයිඩ්‍රෝකාබන මාතෘකාවේ ලබනවලට කතා කරන 11 පන්තියේ. පොලිවයිනයිල් ක්ලෝරයිඩ්. හරිද? හයිඩ්‍රෝකාබනයක් එයා යන්න ඊළඟට මෙන්න අනිත් සෙට් එක ඉන්න. ඔන්න බලන්න. 15 ඉන්නා පුතේ සිල්වා. සිල්වා රිදි AG. ඊළඟ ප්ලැටිනම් PT. ඊළඟ සතරං AU. අන්න. කවුද ඉන්නේ?
සිල්වා ඉන්නවා ප්ලැටිනම් ඉන්නවා රත්තරන් ඉන්නවා තුන් දෙනෙක් ඉන්නවා තව ඉන්නෝනේ ඔතන ඔය කට්ටිය පුතේ කොහොමද ඇල් වතුරත් එක්ක මුකුත් නෑ හරි උණු වතුරත් මුකුත් නෑ හුමාලයත් එක්ක මුකුත් නෑ හුමාලේ රත් කරොත් මුකුත් නෑ ඈ මුකුත් වෙන්නේ නෑ ඔන්න බලන්නකො මේ ප්‍රතික්‍රියාවක් නැත ප්‍රතික්‍රියාවක් නැත එහෙනම් හරිම කම්මැලියෝ ටිකක් නේ කිසිම සක්‍රියතාවයක් නැහැ වතුරේ දැම්මම බලන්නේ මේ වතුර අනේ ඕන්නේ නේද අන්න ඒ ගානට ඉන්න සෙට් එකක් ඉන්නවා අහනවා ප්‍රශ්නයක් කුමාලය සමග රත් කළද කිසිදු ප්‍රතික්‍රියාවක් නොදක්වන ලෝහ මොනවද අපිට අක්දාලා ලියමු සිල්වර් AG රිදී පුතේ ඔය සිල්වර් කියන්නේ සිල්වර් රිදී ඊළඟට ප්ලැටිනම් PT පුතේ අද දවසේ විද්‍යුතය කරන්න නිසා රොඳේ කාබන් ඩයොක්සයිඩ් එක මම කතා කරන දවස් දැන් තව ටිකකින් කියනවා. මොකද ගිය සතියේ විද්‍යුතය සෙනසුරාදා පන්තියේ දරුවන්ට කතා කරන්නේ නැතුව ගියා. හැබැයි ඔයාලගේ ඉල්ලීම පිට පොරොන්දුවක් පිට. මම ඇහුවම හා කියලා කිව්ව නිසා. මොකක්ද හා කිව්වේ? බදාදා ක්ලාස් එකේ දරුවන්ට විද්‍යුතය ඒ දෙවනි කොටස කරා. ඒකේ රෙකෝඩින් එක තියෙනවා පුතේ. ඒක බලමුද ඇහුවම හා මිස් කියලා කිව්වා. ඒ නිසා එහෙම තමයි කරේ. අද මෙතන දැන් 94ක් සම්බන්ධ වෙලා ඉන්නෝ. ඔයාලා අද පන්තියේ සෙනසුරාදා දරුවෝ නම් ඔයාලා විද්‍යුතය පාඩම සර්ගේ බදාදා කොටස බලලා තියෙන්න ඕනේ අද දවසේ සම්බන්ධ වෙනකොට. අද යන්නේ එතෙන් සිට. හරිද? ඕ නැත්තම් ඔයා ලියනකොට පොතේ කොහේ ලියයිද දන්නේ නැහැ. බැලුවා කියලා දරුවෝ දානවා. ඕ ගොඩක් දරුවෝ බලලා තිබුණා YouTube එක ඊයේ එක සැරයක් චෙක් කරද්දි පොඩි ප්‍රමාණයක් හිටියා 80ක්ද ඔකද දැන් YouTube එකේ ආයි බලද්දි ඉතින් මම හිතන්නේ 120 ගානක්. ඒ කියන්නේ අපේ දරුවෝ බලලා තියෙනවා නේද? අපේ දරුවෝ බලලා සෙට් වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඒකේ මුකුත් අවුල් තියෙනවා නම් අද සර්ට කියන්න හොඳයි. එතන මෙන්න මෙතන තේරුන්නේ නැහැ සර් ආයි පැහැදිලි කර. සර් චුට්ටක් සාරාංශයක් දෙයි අද. එදා කතා කරපු එකේ පොඩි සාරාංශයක් මතක් කරලා අද දවසේ වැදගත් කොටසට පුතේ යනවා. හරිද? රයිට්. 94ක් ඉන්න නිසා මම මගේ නිවේදනෙත් කියනවා මෙහෙම. හරිද? අපි බදාදා පන්තියේ දරුවෝයි සෙනසුරාදා පන්තියේ දරුවෝයි සියලු දෙනාමයි පුතේ සෙට් වෙනවා කවද්ද? පොය දවසේ උදේ පාන්දර 7ට. පොය දවසේ උදේ පාන්දර 7ට. හරිද? 7 සිට ඉවර වෙනකම් සමහර විට 10 වෙයිද දන්නේ එදාට මේ අපේ මේ ටියුට් එක මොකද්ද පදාර්ථයේ විපර්යාස වල ඉතුරු සියල්ල පොය දවසේ කතා කරලා ඉවර කරනවා. ඊටාම වැදගත් කොටස් කීපයක් සක්‍රියතා ශ්‍රේණියේ ප්‍රයෝජන අද එතනට නම් මම කතා කරනවා. ඔයාලට 12 වෙනකම් එතන සිට අපි බ්‍රහස්පතින්දා මේ සතියේ පොය දවසේ උදේ 7ට යකඩ නිස්සාරණය කරනවා. හරි ධාරා උෂ්මකය තුල ඇතුළේ වෙන ප්‍රතික්‍රියා එනවමයි විභාගෙට. ඊළඟට මම පුතේ කාබන් ඩයොක්සයිඩ් ටික සර් ඉතුරු කරා වායු නිපදවීම් වල ඒක කතා කරනවා. සක්‍රියතා ශ්‍රේණියේ ප්‍රයෝජන ටික කතා කරනවා. රන් ලෝහය නිස්සාරණය කරන විදිය කතා කරනවා. හරිද? පොයක් ලෙෆ්ට් උනා. මොනවා කරන්නේ යන්නේ ඉතින් නේද? ඔයාලා හිතන්නකෝ ඉතින් මට තියෙන නිදහස පුතේ නේද? මට තියෙන නිදහස මට නිකන් වාඩි වෙලා ඉන්නවත් වෙලාවක් නැහැ සමහර වෙලාවට. ඔයාලා පන්තිය කරලා ගිහිල්ලා එක්ක උයනවා ඊට පස්සේ ආයි පන්තියක් එහෙම අනේ මන් දන්නේ නේද? ඉතින් ඔයාලා වෙනුවෙන් තමයි හැමදේම කරන්නේ. ඔයාලා ඒකක් කියලා කිව්වහම මට ඒ අමාරුකම් ඔක්කොම යනවා. හරිද? රයිට්. ඒ නිසා හොඳට වැඩ ටික කරගන්න. අපි ඉවර කරගමු පුතේ නැත්තම් වැඩ ගොඩ ගැහෙනවනේ. ලබන සතියේ මම පුතේ සෙනසුරාදා තාමත් ටියුට් එක සම්පාදනය වෙමින් තියෙන print එකට දාලා තියෙන්නේ ද්‍රවස්ථಿತಿ පීඩනය සෙනසුරාදා සහ බදාදා දවසේ මම බදාදා දරුවන්ට පොරොන්දු වුණා අලුත් පාඩම ආරම්භ කරනවා කියලා. පීඩනය පාඩම ද්‍රවස්ථಿತಿ පීඩනය අවසාන භෞතික විද්‍යා පාඩම 10 වසරේ තව එකයි තියෙන්නේ. එතකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය එක දවසේ පාඩමක්. දවසේ කිව්වට දවස් දෙකක් විතර යාවි නේද? දෙසැම්බර් මාසේ අපි ඒකත් කරලා ඔයාලත් එක්ක 11 පන්තියට යන්න බලාපොරොත්තු වෙනවා. හරිද? අපි යන්නේ පුතේ සාමාන්‍යයෙන් දැන් ඉස්කෝලේත් එක්ක බැලුවොත් ඉස්කෝලේ දැන් ගොඩක් වෙලාවට 10 වසරේ ඉතුරු වෙච්ච ටික කතා කරයි. නමුත්
ඔයා මම සූදානම් කරන්නේ ඔයාගේ O level විභාගයේ සඳහා. අද 2022 O level විභාගයේ සඳහා සමහරට එක 23 ජනවාරි පෙබරවාරි වලට යන්නත් ඉඩ තියෙනවා රටේ තත්ත්වයක් එක්ක. නමුත් කෙසේ හෝ ඔයාගේ O level විභාගෙට තමයි මේ සිලබස් එක කතා කරගෙන යන්නේ. එතකොට මේක අවුරුදු 2ක පාඨමාලාවක් 10 වසර ඉවර වෙච්ච ගමන් 11 පන්තිය මම ආරම්භ කරනවා. තේරුණාද? ක්ලාස් එකත් ඔන්ලයින්ද කරන්නේ බලමු මේ. හරිද? පරිසරයේ තත්ත්වය හොඳ වුණොත් නේද? ඔයාලව ගෙන්නන්න පුළුවන් වුණොත් 11 වසරට අපි ෆිසිකලි හම්බ වෙනවාමයි. හරිද? රයිට්. එතකොට මට ඔයාලා මූණට මූණ බලාගෙන උගන්වන්න පුළුවන් ජීවි පටක මාතෘකාව ප්‍රභා සංශ්ලේෂණය තරංග පාඩම ආලෝකය මිශ්‍රණ නේද? ඔන්නවා තියෙන 11 පන්තියට. හරිද? හදිස්සියවත් මොකක් හරි වුණොත් ඔන්ලයින් තමයි කරන්න වෙන්නේ. ඉතින් කරන්න දෙයක් නැහැ නේද? මේච්චර කල් කරපු විදියට තමයි කරන්න වෙන්නේ. හරි. එහෙනම් අය පුතේ අපි ලියමු සිල්වර් ලිව්වා, ප්ලැටිනම් ලිව්වා, ගෝල්ඩ් ලියන්න. රන් ගෝල්ඩ් AU තුන් දෙනෙක් ලියා ගන්න. හරි. ඔන්න වාක්‍යයත් එක්කත් ඉවරයි. ඔන්ලයින් සේෆ්ටි ඉතින් ඔව්. දාගෙන දාන ඔන්ලයින් සේෆ්ටි ඊටත් වැඩිය හොඳයි. අටේ පිටේ කවුරු හරි ඉන්නකොට ඒගොල්ලෝ දිහා බලන්නවත් හිතෙනවනේ. දැන් මොන බැලිල්ලක්ද නේද? එක තැනකට වෙලා ලස්සනට අපේ දරුවෝ වැඩ කරගෙන යනවා. කරන්න දෙයක් නැහැ අපිට අභියෝග වලට ඉතින් මුණ දෙන්න සිද්ධ වෙනවා අපට නේද? කෙසේ හෝ ඉස්සරහ ජය ගන්න කාලය ආයි අතුල්ලවවත් අද්දවන්න බෑ. ඒ නිසා අපි කාලයත් එක්ක යමු ඉතින් නේද? කාලයත් එක්ක යමු. නැත්තම් ඔයාගේ එම් එකට ඔයාගේ අරමුණට ඉදිරියට යන්න ඔයාගේ කැම්පස් ජීවිතේ ඔයාගේ ඉදිරි කාල අනිත් ඒවා ඔක්කොම වයසට ගිහිල්ලා තමයි කරන්න වෙන්නේ. විභාග පාස් වෙන්න. ඒ මොන්නේ අපි පළවෙනි සැරේම කැම්පස් යමු. පළවෙනි සැරේම රස්සාව ගමු. පළවෙනි සැරේම හැම වැඩේම කරමු. දැන් එක ඕන නැති වැඩ කරන්න යන්නත් එපා. හොඳේ. ඉගෙන ගන්න කාලේ. යමු. ඔන්න මම තේනම් ඇල්වතුරත් ඉවර කරා මම වාක්‍යයත් ඉවර කරා. මෙන්න ප්‍රතික්‍රියාතාවය එහෙනම් කොයි විදියටද ඉහළට වැඩි වෙනවා. කම්මැලියෝ ඉන්නේ පල්ලෙහා. නේද? මැද ඉන්නේ පුතේ සිංක්ලා යකඩලා. ඒ උල්ලා මධ්‍යස්ථ කට්ටිය. මැද පෙළ පිටිකරුවෝ. ඔන්න උඩ සෝඩියම්ලා මැග්නීසියම්ලා ඒගොල්ලෝ වැඩි. හරි තව ඉන්නවා පුතේ කට්ටිය. හොඳද? තව ටිකකින් කියනවා මම. අපි යනවා පුතේ නම් ඔන්න අවස්ථා 4 මම ඔයාට නැවත දානවා. වාතයේ සමග ලෝහ දක්වන ප්‍රතික්‍රියා ඒක කොරා නේද? ඒක ඉවරයි. ජලයේ සමග ලෝහ දක්වන ප්‍රතික්‍රියා ඒකත් කොරා. දැන් ඉවර වුණා. එහෙනම් මට තව දෙන්නෙක් කතා කරන්න තියෙනවා. තනුක අම්ල සමග මෙවුන් කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ කියලා. බලමු අපි. කොයි විදියටද තනුක අම්ල සමග ප්‍රතික්‍රියා කරන විදිය. අම්ල නෑ පුතේ එකක්වත් මට දැන් පෙන්නන්න ඔයාලට. අපි ඔයාලා 11 වසරේදී තව ලබන අවුරුද්දේදී වෙලා තිබුණොත් ඒ ප්‍රැක්ටිකල් ටික මම ඔයාලට මේවා HCl ගේන්න යන්න විදියක් උනේ නැහැ. සල්ෆියුරික් ඒවා ටික දාලා අපි බලමු ලෝහ ටික හොයාගෙන පොඩි මේ ප්‍රැක්ටිකල් එකක් නේද? ප්‍රැක්ටිකල් කඳවුරක් වගේ අපි බලමු 11 වසරට යන්න කලින් ඔයාලට මගේ ලොකු ආසාවක් තියෙනවා අපේ ගේ ඇතුලේ පන්තියේ මේව දාලා ළමයින්ට ප්‍රැක්ටිකල් කඳවුරක් වගේ එකක් කරන්න. අපිට O level සිලබස් එකේ තියෙන සියලුම ප්‍රැක්ටිකල් දවසෙන් හරි දවස් දෙකකින් හරි ඔයා තනියෙන් කරලා ගෲප් 5 දෙනා වගේ ඇවිල්ලා මේව ලස්සනට කරමු අපි. පොඩි හීනයක් ඒක හීන සැබෑ කරගන්න පුළුවන් නේද? කොහොම හරි බලමු ඒක. හරි ප්‍රැක්ටිකල් ටික සෙට් කරලා ඔයාලම දාලා ඔයාලගේම දරුවෝ විස්තර කරන විදිහට මොකක් හරි එකක් අදා ගන්න මම බලාපොරොත්තු වෙනවා. ඒක අපේ දැන් පරණ සෙට් එකේ ඉන්නවානේ හොඳ කට්ටිය නේද? ඒ කට්ටිය ගෙන්නලා ඒගොල්ලෝ ඔයාලට කියලා දෙනවා මෙන්න මේ ප්‍රැක්ටිකල් එක කරන විදිය. එහෙම එකක් බලමු අපි ප්‍රැක්ටිකල් ප්‍රධාන ප්‍රැක්ටිකල් ටිකවත් ඔයාලට ළඟ ඉඳන් බලන්න සලස්වන්න හිතාගෙන ඉන්නවා. හරිද? රයිට්. එහෙනම් අයිතේ මට කියන්න පුතේ විද්‍යාගාරේ ඔයාලට තියෙන දැකලා තියෙන අහලා තියෙන නේද? අම්ල මොනවද? එක්කෙනෙක් මෙයා. HCl. කවුද? හයිඩ්‍රොක්ලොරික් අම්ල නේද? හයිඩ්‍රොක්ලොරික් අම්ල. එයා විතරදමයි පුතේ ඉන්නේ. හපොයි නේද? තව ඉන්නවා. බලන්නකො. H2SO4 කවුද ඒක? සල්ෆියුරික් අම්ලය. ඔව් තව එක්කෙනෙක් මට දානවා. HNO3 ඉන්නවනේ.
අම්මෝ මාර සැරයි. එයා තමයි සැරම අම්ලය. නේද? HNO3 නයිට්‍රික් පුතේ. නයිට්‍රික් අම්ලය. අන්න හරි. H2SO4 සල්ෆියුරික් අම්ලය. HCl කියන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. ඔය තුනම විතරද මිස් කියන්නේ කියලා දරුවෙක්යි. අපෝ නෑ. තියෙනවා පුතේ තව අම්ල. CH3 COOH ගෙදරක් තියෙනවා. උසී ඇති. අච්චාරු දාන්නෙම ගන්න යමු. විනාකි. දුබල අම්ලයක්. අරුත් තුන් දෙනා තමයි ප්‍රබල හොඳි. කවුද? HCl H2SO4 HNO3. පට්ට ප්‍රබල අම්ල. හැබැයි දුබල අම්ල. ඇයි පුතේ ඉතින් මම ඔයාට කියන එක දැන් ඔයාට තේරෙන්න ඕනේ. විනාකිරි අපේ ආහාරයට දාලා අපි කනවනම් නේද? අපිට HCl සල්ෆියුරික් දැම්මොත් ආමාශයේ ඔක්කොම ආහාර මාර්ග පද්ධතියම පිච්චිලා යනවා. එහෙනම් මෙයා දුබලයි. තව ඉන්නවා පුතේ දුබල අම්ල. තව ඉන්නවා දුබල අම්ල. කවුද දන්නවද? H2CO3. ඔයා බොනවා. බඩේ අමාරුවක් කියම හැදුනම කඩේට ගියා. දෙන්නක මුදලාලි මට සෝඩා බෝතලයක්. අන්න සෝඩා වල තියෙන්නේ මම පුතේ කාබොනික් අම්ලය. ඔය හරි ඕන ලියා ගන්න ඕනේ නම් නැත්නම් අපි ලබන අවුරුද්දේ කතා කරන අම්ල භස්ම ලවණ පාඩමක් තියෙනවා 11 වසරට. දුබල අම්ල කාබොනික් අම්ලය කොහමද හදන්නේ? සිසිල් වීම කර්මාන්තය තුල අධික ප්‍රෙෂර් එකකින් පීඩනයකින් කාබන් ඩයොක්සයිඩ් වායුව දිය කරනවා. හරිද? කාබන් ඩයොක්සයිඩ් වතුරේ දිය කරලා හදන අම්ලය තමයි H2CO3. එතකොට බොන්නේ පුතේ සෝඩා කියලා ඔයා නේද? බොන්නේ ඔයා කවුද? ආම්ලික වතුර ටිකක් බොන්නේ. පැහැදිලිද? ක්‍රීම් සෝඩා කියන්නේත් එතකොට මිස් ඔව් පොඩ්ඩක් රස දාලා තියෙනවා. එතකොට ක්‍රීම් සෝඩා. අර සෝඩාම තමයි. ඔයි කොකා කෝලා වල ස්ප්‍රයිට් වල හරි දිවරම ගාලා යනවා නේද? අන්න කාබන් ඩයොක්සයිඩ් ටික ගියා බඩේ ඇතුලේ වතුර ටික. අපරාධ විව්වේ. මේක ටක් ගාලා පුතේ රත් වෙනකොට අපේ ඇඟ ඇතුළ හරි රස්නේනේ පුතේ. හරිද? එහෙම සිට්‍රික් අම්ලය ඇඹුල් වල තියෙන පුතේ සිට්‍රික්. දෙහි වල හරි සත්තුවත් නෙමෙයි දෙහි වල තියෙන සිට්‍රික් අම්ලය. ඔන්න බලන්නකො නේද? අපි දන්නේ ඒවල කට්ටියක් දන්නේ දෙහි වල සිට්‍රික් අම්ලය බලන්න. නෑ මම ඒව නෙමෙයි කිව්වේ. ඇඹුල් පවුලේ කට්ටියගේ තියෙන අම්ලය සිට්‍රික් අම්ලය. ඊළඟට තක්කාලි ටාටරික් අම්ලය. මේ අම්ල තියෙනවා පුතේ ගොඩක්. හරි ටාටරික් අම්ලය. ඊළඟ ෆෝමික් අම්ලය කියලා එකක් තියෙනවා. ඔය රබර් මේ අර රබර් කැටි ගහනකොට දාන එක්තරා අම්ලයක් කුට්ටි වෙන්න. ෆෝමික් අම්ලය HCOOH කියලා අපි කියන්නේ යාට. තව එක්කෙනෙක් වලට දන්නේ දැම්මා H3PO4. 10 ළමින් නෙමෙයි හැබැයි 11 කෙනෙක් වෙන්න ඕනේ දාන්න නැත්තේ. හරිද? 10 ළමයි තාම මේ අම්ලේ දන්නේ නැහැ. H3PO4 කියන්නේ පුතේ ෆොස්ෆරික් අම්ලය. හරිද? ඕවා දුබලයි. දුබල අම්ල. ඉතින් ඒව නේ අපේ පාඩමට යන්න අපි නේද? ඒව නේ. පුතේ එනම් ඔන්න මේ අම්ල තියෙනවනේ. සෝඩියම් ගැන කතා කරොත් ඔයා මොකද හිතන්නේ? දානවද අම්ල වලට සෝඩියම්? පූයිපා. ඇයි? ඉතින් අනේ ඇල් වතුරත් එක්ක ගිනි ගත්තා නම් උණු වතුරට උමාලයට දැම්මෙත් නැත්තම් දානවද පුතේ අම්ලවල ඔළුවක් තියනවනේ නෑනේ. එහෙනම් අපි දාන්නේ නෑ ස්ෆෝටනයකට ලක් වෙනවා. තේරුණාද? පිපිරෙනවා බෝම්බ ගැහුවා වගේ. අන්න අර මතකයිනේ අර නැව නේද? අර ඔය මේ ළඟදී ඇවිල්ලා අපේ මුදේ පිපිරිච්ච නැව එකේ ලොකු ස්ෆෝටන වුණා. ඇයි හේතුව? සෝඩියම් සහිත දේවල් ගොඩක් තිබුණේ. පෝස්ටික් සෝඩා වගේම ගොඩාක් තිබුණා. ඔය ප්ලාස්ටික් ද්‍රව්‍ය වල. හැබැයි පුතේ මැග්නීසියම් අවුලක් නෑ. ඇලුමිනියම් අවුලක් නෑ. සිංක් අවුලක් නෑ. යකඩ. සර් කරා නේද හයිඩ්‍රජන් නිෂ්පාදනය ගිය සතියේ? ඔව් කරා මට ඇහුණා නේ. සර් මොකද කිව්වේ පුතේ හයිඩ්‍රජන් වායුව නිපදවන්නේ කොහොමද? ඔයා ගත්තා නේද තනුක HCl? බලන්නකො තනුක HCl. සාන්ද්‍රත්වය ඕනේ. හොඳම ප්‍රතික්‍රියාව මේක. හොඳම ප්‍රතික්‍රියාව සිං. හොඳම ප්‍රතික්‍රියාව මේක. නේද? ඔයා මං හිතන්නේ කැක මොනවාද ගත්තේ? අපි ගත්තේ කේතු ප්ලාස්ටික්යක් හරි වටාඩි පැතලියඩි ප්ලාස්ටික්යක් හරි
ඒකට තිසල්පු නීල දාලා ඒකෙන් අම්ලය එවුවා නේද? තිසල්පු නීල දැකලා තියෙනව නේද ඔයගොල්ලෝ? මෙන්න සර් පෙන්නුවක් දන්නේ නැහැ සර්ට මතක නැති උනත් දන්නේ නැහැ මේක නේ. තිසල්පු නීල මේක තමයි අර කිර ලැබේ නැත්තම් රබර් ලැබේ හිල් කරලා දාන්නේ මේ පැත්තට. හරියටම සිංක් කැබලි ගාවටම ආසන්නයට දානවා. නැත්තම් අම්ල විසිරෙනවනේ නේද? උඩට තියෙන්න බෑ මේක කොට වෙන්න බෑ. මට ඇහුණා සර් කියනවා. පෙන්නුවා. පෙන්නුවේ නෑද? ඔව් නෑ සර් දැක්කේ නැතුව ඇති මෙතන තියෙනවා ඒක හොඳේ. ඒක මගේ භාණ්ඩයන්නේ. ඒ නිසා සර් දැක්කේ නැතුව ඇති ඒක. හරි. පුතේ මේකෙන් තමයි එතකොට අම්ලය එවන්නේ සිංක් ගාවට. ඉතුරු බටේ වාට මතකයි කොටයි. නේද? වායුව හැදුනම එයා තමයි අනිත් පැත්තට ගිහිල්ලා ජලය පුරවලා තියෙන එකන්නේ යටිකුරු විස්ථාපනයෙන් ඔයා එකතු කරගත්තා හයිඩ්‍රජන් යටිකුරු විස්ථාපනයෙන් ජලය පිටින් ගිහිල්ලා පුතේ විභාගෙදී ඇහුවොත් සිංක් නැතුව අනේ වෙන ලෝහයක් කියන්න හයිඩ්‍රජන් නිපදවන එතකොට ඔයා ලියන්නේ මෙයා හොඳේ මැග්නීසියම් ඒ දෙන්න තමයි හොඳම මැග්නීසියම් මේ දෙන්න අවුල්ද එතකොට යකඩයි ඇලුමේ අවුලක් නෑ අපි සාමාන්‍ය සිංක් සහ මැග්නීසියම් තමයි පුතේ විද්‍යාගාරේ හයිඩ්‍රජන් නිෂ්පාදන ක්‍රියාවලියට ගන්න. පැහැදිලිද? රයිට්. සල්ෆියුරික් ගත්තත් අවුලක් නෑ. තනුක හැබැයි තනුක HCl ගත්තත් අවුලක් නෑ. පැහැදිලිද? රයිට්. ඔන්න මම පුතේ අම්ල ප්‍රතික්‍රියා කරන විදි ටිකක් තමයි ඔය තියෙන්නේ. බොහෝම වේගයෙන් ප්‍රතික්‍රියා කරනවා. සිංක්ටත් වැඩිය හයියෙන් දිනනවා පුතේ මැග්නීසියම්. මැග්නීසියම්ගේ ප්‍රතික්‍රියාශීලීත්වය අම්ලත් එක්ක හරි වැඩි. ඊට චුට්ටක් අඩුයි සිංක්. දෙන්නම හොඳට ප්‍රතික්‍රියා කරනවා. ඉතින් මේගොල්ලෝ යකඩ ඇලුමිනියම් පුතේ ප්‍රතික්‍රියා කරනවා. පැහැදිලිද? රයිට්. බලන්න එහෙනම් ඔයාගේ අහලා තියෙන ප්‍රශ්න 32 පිටුවල නෙමෙයි 12 නේද? ඔව් 12. ලෝහ තනුක අම්ල සමග දක්වන ප්‍රතික්‍රියා විද්‍යාගාරයේදී බහුලව හමුවන අම්ල නම් කරන අපි ඉක්මනට ලියමු. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සිංහලෙන් ලියලා වරහන් ඇතුලේ සංකේතය ලියන්න. HCl හයිඩ්‍රොක්ලෝරික් සිංහලෙන් ඕනෙම නැත්තම් නිකම්ම ලියන්න කමක් නැහැ. හොඳට දන්නවා නම් හොඳයි. ශබ්ද කිරීම හොඳට දන්නවා නම් මට සංකේත විතරක් ලිව්වත් ඇති උත්තරේ. HCl විතරක්. ඊළඟට පුතේ සල්ෆියුරික් අම්ලය sulfuric acid H2SO4 කටේ තියෙන්න ඕනේ හැමතිස්සෙම H2SO4 HNO3 HCl nitric අම්ලය HNO3 nitric ශබ්ද ක්‍රීම ඕනේ නම් ලියා ගන්න nitric මේවා කැපිටල් ඔක්කොම H කැපිටල් N කැපිටල් O කැපිටල් 3O3 O4 ක්‍රියාකාරකමක් දීලා තියෙනවා පුතේ බලන්න ඊළඟට ක්‍රියාකාරකම 6 තනුක HCl අම්ලය යටින් highlight කරන්න සාන්ද්‍ර නෙමෙයි අපි ගන්නේ තනුක ඒවා තනුක HCl අම්ලය සමග ඒවා මිලිලීටර් 10ක් විතර ගන්නවා පරීක්ෂණ නළවලට. ගෙන ඒවට පිරිසිදු කරන ලද මැග්නීසියම් පටියක්, ඇලුමිනියම්, කොපර්, Zn, සිංක්, හරිද යකඩ යන ලෝහ යොදයි. ඒවා කෑලි දාගෙන යනවා. ඊළඟ බලාගෙන ඉන්නෝ කවුද ෂූස් කාලා එකපාරට වායු බුළු පිට කරන්නේ? ඉක්මනට දිය වෙන්නේ. සද්දයක් නැති කට්ටියක් ඉන්නවද? එක්කෙනෙක් ඉන්නවද? HCl එක සද්දයක් නෑ මොකුත් නෑ. කවුද කියන්න බලන්න මැසේජ් එකක් දාන්න පුළුවන් එක්කෙනෙක් ඉන්දුමින දාන්න බලන්න පුතේ ඔව් මට රශිනි දානවා උත්තරයක් තව එක්කෙනෙක් ඔය මැසේජ් අනිත් අයට පේන්නේ නැහැ නේ මට විතරයි නේද පේන්නේ එහෙම දාන්න තියෙන්නේ ඔව් උමායා මින්දුලි දැම්ම හරි හොඳයි උත්තරේ හරි ඔව් කවුද මට මෙහි අපේ ගෙදරිනුත් උත්තරයක් ආවා ඒකත් හරිද right එහෙනම් පුතේ හරි CU තමයි CU කියන්නේ පුතේ තඹ HCl එක තරහයි හරිද HCl දැම්මට වැඩක් නෑ අපි ඔයත් එක්ක දිය වෙන්නේ අපි හයිඩ්‍රජන් දෙන්නේ අන්න කාටි බයිනේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලෙට කොපර් දිය වෙන්නේ නෑ පුතේ හයිඩ්‍රජන් දෙන්නේ හරිද නමුත් කොපර් දිය වෙන අම්ල ඉන්නවා නේද අම්ල ඉන්නවා ඔව් විමාශ දානවා මට නයිට්‍රික් අම්ලය කියලා ඔව් පුතේ
නයිට්‍රික් වල දිය උනාට හිමාශා මොකද දෙන්නේ නැත්තේ පුතේ මොන වායුවද? H2 දෙන්නේ. හරිද 10 පටව් H2 දෙන්නේ පුතේ ලස්සන පාට දුරු පාට ලස්සන වායුවක්. කවුද නේ? ඔව් ඔන්න NO2. කවුද පුතේ NO2 කියන්නේ? නයිට්‍රජන් ඩයොක්සයිඩ් නේද? ඔක්සිජන් දෙක ගන්න ඩයොක් නේ කාබන් ඩයොක්සයිඩ් ගන්න CO2. ඒ වගේ තමයි NO2 නයිට්‍රජන් ඩයොක්සයිඩ්. පුතේ NO කියන්නේ එහෙනම් CO නම් කාබන් මොනොක්සයිඩ් එහෙනම් NO නයිට්‍රික් ඔක්සයිඩ්. හරිද? නයිට්‍රික් ඔක්සයිඩ් කියන NO කියන එකක් වායුවක්. නයිට්‍රජන් ලගේ වායු තියෙනවා පුතේ ගොඩක්. nitrous oxide, nitrogen oxide, nitric oxide එහෙම ගොඩක් තියෙනවා නයිට්‍රජන් පවුලේ කට්ටිය. හරි. ඔන්නමයි පුතේ එහෙනම් අපි ලියමු ආගේ උතන පල්ලෙහා වගුවක් තියෙනවා දීලා ලෝහය පළවෙනි ලෝහ තුන මැග්නීසියම් ඇලුමිනියම් සිංක්. නිරීක්ෂණ කියන තැන අපි ලියමු වේගයෙන් වායු බුබුලු පිට කරයි. වේගයෙන් වායු බුබුලු පිට කරයි. වේගෙන් ලියන්න. වේගයෙන් වායු බුබුලු පිට කරයි. වේගයෙන් වායු බුබුලු පිට කරයි. පුතේ සමීකරණ ලියමුද තුන් දෙනාම? සමීකරණ තුනක් ලියන්න. සමීකරණ කියලා මම දාලා තියෙනවා. සමීකරණ තුන ලියන්න බලන්න තනියම. මැග්නීසියම් HCl ප්‍රතික්‍රියාව ලියන්න තනියෙන් පුළුවන් වෙන්නම ඕනේ. තනියම ලියමු බෝඩ් එක බලන්න නැතුව. 95 දෙනාම ලියන්න. මෙන්න තියෙනවා උඩ. හැබැයි බලන්න නැතුව ලියන්න පුතේ. ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක් නේද? ඒක විස්ථාපනයක්. මෙයා Cl එක්ක යනවා MgCl2 මේ පැත්තේ සංයෝගයේ නිසි සූත්‍රය. හරිද? නිකන් MgCl ලියන්න එපා. මෙයා මෙයත් එකයි කියලා අර කියපු නීති ඕනේ හොඳයි. අර ධන ඍණ කතන්දර කිව්ව නේද පුතේ මම? ඔව් මැග්නීසියම් ධන කියලා හිතන්න. HCl වල ධන කෑල්ලයි ඍණ කෑල්ලයි. එතකොට මේ ධන කෑල්ල යන්නේ පුතේ මේකේ ඍණ කෑල්ලක් එක්ක. H කෑල්ල වෙනවා. H2 MgCl2 ඒක විස්ථාපන. හරිද? ඒක විස්ථාපන. ඔයා ලියන්න පුතේ ඇලුමිනියම් එකක්. ඇලුමිනියම් චූටියට ලියා ගන්න අපේ තුන්වෙනි සමීකරණ කියලා මම වගුවක දාලා ඇති. එතනම මේ විදිහට මෙන්න ටියුට් එක තියෙනවනේ ඔයගොල්ලෝ ගාව නේද? මේකේ මෙන්න මේ ප්‍රතික්‍රියා තුන පේලියට ලියාගෙන යන්න. ටියුට් ඔයාගේ මට මේ මැසේජ් එකක් දාන්න පුතේ ඕනේ නම් ඔය මේ හදිස්සිය ලියා ගන්න බැරි වෙච්චා ටියුට් එකේ ඉස්තැන් තියෙන ළමයි ඉන්නවනම් මුල ඉඳන් ඉස් දාන්නකො ෆොටෝ ටික ගහලා කියලා. ඕනනම් කියන්න උදේ දාලා ඉවන්න මේවා. ඕන එකක දාලා ඉවන්නම්. පහුගිය ඒවත් ඇති. ඒ කියන්නේ තියෙනවනේ. ඉස්තැන් තියෙනවා. එහෙම තියන්න එපා පුතේ. හොඳ ඒවා ඉල්ල ගන්න එක්කෝ කියලා නැත්තම් මේක අරන් ගිහිල්ලා අපරාධෙනේ. ගෙදර ඒ කියන්නේ ඔයා බලලා නැහැ වීඩියෝ එකවත්. එමු උමනාවක්වත් නෑ. හාමිස් කියලා දාන්න ඒ කට්ටියටම. නේ? හාමිස් කියලා දාන්න විතර. එවන්න. ඒවා නැවත ඒ පාඩම් කියුණාට බලන්න ඒකේ දැන් මේ පාඩම දැන් ගන්න ක්‍රමයට YouTube එකෙත් ඔහොමම තියෙනවනේ නේද? දාන්නකො මේ නෝට් එක ටික ඔක්කොම හරි සිංක් එකක් තියන්න තේ Zn දෙකයි HCl ඊතලේ ZnCl2 H2 ලියාගන්න. ඊළඟ යකඩ ගැන සෙමෙන් වායු බුබුලු පිට වෙන්නේ. යකඩ බලන්න නිරීක්ෂණ ලියලා තියෙනවා නේද? යකඩ එච්චර ලොකුවට ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ මේ පහළ තියෙන සමීකරණය. 7HCl එක ඒ කියන්නේ තනුත් HCl වලට යකඩණයක් දාලා තිබ්බට මේගොල්ල ප්‍රතික්‍රියා කරා වගේ යකඩණේ ශනිකව ෂය වෙලා යන්නේ නැහැ. මැග්නීසියම් පටිය නම් දානෝ විතරයි පේන්නේ. ටක් ගාලා සුස් ගාලා දිය වෙලා යනවා. සිංකුත් ඒ වගේ. හරිද? ඇලුමිනියම් යකඩලා ටිකක් ස්ලෝ එකේ තමයි H2 දෙන්නේ. හරි නේද? එහෙනම් සෙමෙන් වායු බුබුලු පිට කරයි සමීකරණ ලියන්න ටිකක් ගන්න. Fe ධන 2HCl ඔයා තනියෙන් ලියන්න ඕනේ සමීකරණ ගන්නලා තියෙන ක්‍රම. මේක ධන මේක ඍණ එහෙනම් FeCl එක්ක යනවා.
FeCl2 හයිඩ්‍රජන් දෙක ගැලවෙනවා නේද? H2 හැමතිස්සෙම H2 තුලිත කරනකොට පුතේ මෙතන H2 නේ මෙතන Cl2 එහෙනම් මේ පැත්තේ Cl දෙකයි H දෙකක් එන්න ඕනේ නා ඉස්සරහට දෙක දැම්මා. හරි අපි තුලිත කිරීම කතා කරලා තියෙන්නේ එතකොට අවසාන එක්කෙනා බලන්න පුතේ copper තනුකෙත් Cl එක වැඩක් නෑ නේද? අපි එතන ඉස්සරහින් සමීකරණ කියන තැන ලියමු. HCl සමග ප්‍රතික්‍රියා නොකරයි no reaction. එහෙම ගහුවක් කමන්නේ ඉංග්‍රීසියෙන් no reaction. කිසිම action එකක් නෑ. කවුද? copper. copper නැත. copper නැත. right. යන්න 13 වෙනි පිටුවට පුතේ ඉක්මනට 13 වෙනි පිටුවට යන්න. 13 වෙනි පිටුවට යන්න. කොහොමද ලස්සන නේද? මමත් කහ පාටයි බෝඩ් එකත් කහ පාටයි මාර වැඩි මං එහාට යන්නම්. හරි? right. ඔන්න පුතේ සම්පූර්ණයෙන්ම ලෝහවල තියෙන ලෝහ දැන් අපි ඉස්සර කතා කරගෙන ආපු ලෝහ ටික නේද? දම ඉන්න පුතේ ලෝක්කානේ. කහ පාට ලෝක්කා සෝඩියම්. දැන් පුතේ මයික් එකක් ඔන්න වෙලා ප්‍රශ්නයක් දහන්නේ නේද? ප්‍රශ්නයක් අහන්නද කවුරුද? නෑනේ නිකන්ද මයික් එක ඔන්න මේ. අනේ අම්මේ. කම ෆෝන් එකේ මයික් එක ඔන් කරගත්තද? හරි කතා කරන්න නැතුයි. කතා කරනවා නම් කතා කරන්න ඉතින්. ප්‍රශ්නයක් නෑ. පුතේ සෝඩියම් තමයි අම්ලත් එක්ක මේ ප්‍රතික්‍රියා තනුක අම්ලත් එක්ක කොහොමද වැඩි? කොහොමද වැඩි? විස්ෆෝටනශීලී සෝඩියම් දැම්මේ නෑනේ. නේද? මතකයි. දැම්මේ නෑ. ඒ වුණාට තනුකෙත් Cl වලට මැග්නීසියම් අවුලක් නෑ දාන්න පුළුවන්. හැබැයි ප්‍රතික්‍රියාශීලීත්වය පුතේ වැඩි. බලන්නකො තරු 1 2 3 4 5 6 දාලා. මං කියවලුතේ සිංකල චුට්ටක් අඩුයි. හැබැයි අපි විද්‍යාගාරේ හයිඩ්‍රජන් නිපදවන්න නේද? යටිකුරු විස්ථාපනයේ ජලයේ යටිකුරු විස්ථාපනයේ හයිඩ්‍රජන් නිපදවන්න ගන්න හොඳ වික්කිනාසී. හරිද? අවුලක් නෑ මැග්නීසියම්. ඒ දෙන්න තමයි ගන්න. පැහැදිලිද? හයිඩ්‍රජන් නිපදවන්න පුළුවන් ජලයේ යටිකුරු විස්ථාපනයෙන් විතරද? නේද? හයිඩ්‍රජන් හරි සැහැල්ලුයි. වාතයේ යටිකුරු විස්ථාපනෙනුත් පුළුවන් නිකන් නලයක් යටට නමල. සාමාන්‍ය වාතයේ පහළින් යනවා උඩට එකතු වෙනවා පුතේ වාතය. ඒ මොකද? අන්න සාමාන්‍ය වාතයේ යටින් යනවා. ඒතර වාතයේ අට ඇවුනා සර් කිව්වා නේද ගිය සතියේ. ඒවා බැලුවේ නැත්නම් YouTube එකේ අනිවාර්යෙන් බලන්න වායු නිපදවීම් ප්‍රශ්නයක් එනවමයි. ඔයාගේ පේපර් වල. අය එතකොට තරු පෙනේ මේවා පෙනේ එතකොට ඒ වෙලාවට. නේද? මේවා පෙනේ. මොනවාද බොලේ කියලා. පුතේ එහෙනම් මෙන්න යකඩ එයා HCl එක ප්‍රතික්‍රියාව ඕනීනේ නේ. දන්නවනේ අපි කොපර් කවුද? මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට දැම්මම කොපර් ප්‍රතික්‍රියාව වෙන්නේ නේද? එතනින් එහා පල්ලෙහා යන එකෙක්වත් නැහැ. රත්තරන් කැලලක් දාන්න HCl ට මුකුත් වෙන්නේ. රිදී දාන්න, ප්ලැටිනම් දාන්න පුතේ මුකුත් නැහැ. කම්මැලි කට්ටිය උණු වතුරත් එක්කත් නැහැ දොයි. නේද? එල් වතුරත් එක්කත් නැහැ දොයි. කුමාලෙත් එක්කත් නැහැ දොයි. තනු කම්ලත් එක්කත් නැහැ දොයි. ඔන්න. එහෙනම් පුතේ සක්‍රියතාවය කොහොම ඉන්නේ කට්ටිය? ඔන්න බලන්න. උඩට තමයි වැඩි. නේ? ඉහළට යන සක්‍රියතාවය වැඩි. පුතේ දැන් ඔයාලට හොඳට තේරෙන්න ඕනේ මම එකපාරට සක්‍රියතා ශ්‍රේණියක් ගැන කිව්වේ නෑ. නමුත් දැන් ටික ටික ගොඩනගනවා. ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් විභාගෙදි රසායන විද්‍යාවේ තියෙන සුපිරිම වගුවක් තමයි සක්‍රියතා ශ්‍රේණිය, ලෝහ ශ්‍රේණිය. කොහොමද ඔයා ඒක ගොඩනැගුවේ? ඔයා මොකද්ද දෙන උත්තරේ? එක ලෝහ වාතයත් එක්ක කොහොමද හිටියේ? ජලයත් එක්ක කොහොමද ප්‍රතික්‍රියාශීලීත්වය? අම්ලත් එක්ක කොහොමද ප්‍රතික්‍රියාශීලීත්වය? ලෝහ ලවණත් එක්ක කොහොමද? අන්න ඒ අනුව තමයි අපි මේ වගුව ගොඩ නැගුවේ. ඔන්න පුතේ මේ විදියට හොඳට උත්තර දෙන්න ඕනේ. අපි මේ නිකන් කටපාඩම් කරන සක්‍රියතා ශ්‍රේණියට නිකන් දාන්න තියෙනවා. එහෙම බෑ. අපි ටික ටික තමයි මෙයා කොහොමද මෙයා දිය වෙනවද මෙයා වායු පිට කරනවද නේද? ඔන්න යම් දැනුමක්මයි පුතේ වාදාව දැන් තියෙනවා නේ.
හරි. එහෙනම් ඔයාගෙන් අහනවා මම පුතේ යන්න 13 වෙනි පිටුවේ උඩම ප්‍රශ්නේ තනියෙන් උත්තර ලියමු බලන්න. අම්ල සමග ප්‍රචණ්ඩ ලෙස ප්‍රතික්‍රියා කරන ලෝහ මොනවද? පොට්ට සෝමි කැහුටු. කවුද? පොට්ට කියන්නේ පොටෑසියම්. සෝමි කියන්නේ සෝඩියම්. කැහුටු කියන්නේ කැල්සියම්. තුන් දෙනා ලියන්න. පොට්ට සෝමි කැහුටු තුන් දෙනා. පොටෑසියම්, සෝඩියම්, කැල්සියම් තුන් දෙනාම පට්ටසරයි. දාන්නේ නෑ අම්ලවලට. දාන්නේ නෑ අම්ලවලට. හරිද? එතන වරහන් ඇතුලේ ඕනනම් ලියන්න තේ ස්ෆෝටන සහිතයි. දැම්මොත් ඉවරයි. බෝම්බ ගැහුවා වගේ. ස්ෆෝටනයක් සහිතයි ඒ කට්ටිය. තුන් දෙනයි ප්‍රධාන තුන් දෙනා පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්. ඊළඟට පුතේ තුන්වෙනි එක ඔන්න තරුවක් දාගන්න පුතේ එතන. තුන්වෙනි ප්‍රශ්නෙට තරුවක් රතු පෑනින් දාගන්න ඉස්සරහට තරු දෙකක් තුනක්. කොප ප්‍රතික්‍රියා කරන අම්ලය කුමක්ද? පිටවන වායුමය පුතේ එතන ජලය කියලා තියෙන එක ඵලය කියලා හදාගන්න. ඵලය. ඵලය කුමක්ද? වායුමය ඵලය. දන්නවා ඔයගොල්ලෝ නේද? සාන්ද්‍ර HNO3 සාන්ද්‍ර නයිට්‍රික් කොප ප්‍රතික්‍රියා කරන අම්ලය සාන්ද්‍ර නයිට්‍රික්. ඵලය ලියන්න පුතේ වෙනම නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව. ඵල තව තියෙනවා. කොප නයිට්‍රජන් මම සමීකරණය වලට දෙන්නද? කොප HNO3 ප්‍රතික්‍රියාව වෙන ලොකු ප්‍රතික්‍රියාවක් වෙන්නේ. හරිද? සාන්ද්‍ර නයිට්‍රික් ඵල විදියට හැදෙනවා. එතකොට NO2 වායුව නිපදවයි. පැත්තෙන් ලියන්න පුතේ H2 නැත. හයිඩ්‍රජන් පිට වෙන්නේ නැත. හයිඩ්‍රජන් නැත. හරිද? රයිට්. සමීකරණය ඕන දරුවෝ ඉන්නවද? ඕනේ නම් දෙන්නම්. ඕනේද? කොප විභාගෙට එන්නේ නැහැ. නමුත් A level වලට වැදගත් වෙයි. කොප ධන HNO3 ඊතලේ උදේ මේ ඒකල ස්ථාපන කොප නයිට් මෙතන මෙයත් එක සෙට් වෙන්නේ CuNO3 twice එක. කොප වල සංයුතාවය පුතේ දෙකයි. නයිට්‍රේට් කියන්නේ කටේ තියෙනවද? NO3 ඍණ කණ්ඩකේ නේද? කටේ නැත්තම් දැන් දාගන්න. NO3 ඍණ කණ්ඩකයේ සංයුතාවය එකයි නේද? නිෂ්ඵලය මොකක්ද? ඉස්සෙල්ලා කියන්නේ පුතේ NO2 දෙන්නෙක් ඉන්නවා මම මෙයා දුන්නේ නැහැ. කොපර් නයිට්‍රේට් ධන ඉස්සර එහා ඉඩ නැත්නම් මම උඩින් ලියන්න. ඔයා දිගට ලියන්න. NO2 ධන වතුරක් ඇදෙනවා පුතේ. H2O ජලය. තුලිත නැහැ. බලන්න තුලිත කරොත් ඔයගොල්ලෝ මාර හපන්නුවෝ. ටීචර් ඉන්න වෙලාවක තුලිත කරගන්න. මොකද්ද තියන්නේ? ටීචර් මේකට කලින් ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? කොප ප්‍රතික්‍රියා කරන අම්ලයද පුතේ? සාන්ද්‍ර නයිට්‍රික් HNO3. ටීචර් අම්ල සමග ප්‍රචණ්ඩ ලෙස ප්‍රතික්‍රියා කරන ලෝහ මොනවද? පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්. උඩම ඉන්න අය. ගිනි ගන්න. හරිනේ නේද? පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්. ඉතින් ඔයා නිකන් ඉන්න වෙලාවක තුලිත කරන්න මම දෙන්නම් තුලිත කරන දේවල් ටික ඉලක්කම් ටික කොප එනවා පුතේ මෙතනට 3ක්. ඔයා හැමීට බලන්න ඕනේ. මට වැරදුනක් ගන්නෑ. මෙතනට මට 8ක් ආවා පුතේ. HNO3 8යි, කොපර් නයිට්‍රේට් මවුල 3යි, NO2 වලට මවුල බලන්න ඒක මට වතක් තේරෙන්නේ. මගේ එකේ මම මොකක් ලියාගෙන තියෙනවා. 4යි H2O මෙතන. හරිද? NO2 වලට 2 එනවද? නෑ, එන්නේ නෑ. නෑ නේද? මේ පැත්තේ 8ක් නේ නයිට්‍රජන්. එතකොට මේ පැත්තේ තව 8ක් තියෙනවා. එතන 3යි. 3 වරක් මෙතන මේ දෙකෙන් වැඩි කරන්න ඕන. 3 වරක් 2 6යි. 6යි ආවෝ එනෝ. මෙතන ඉස්සරහට 2 පුතේ. NO2 අණු දෙකක් හැදෙනවා. නයිට්‍රජන් ඩයොක්සයිඩ් අණු දෙකයි. විශාල සමීකරණයක් නේද? ලොකු තුලිත කිරීමක් 8ක් එනවා කියන්නේ මෙතන. හරි ඔයාට එන්නේ නැහැ බය වෙන්න එපා. O level වලදී හොඳේ. මෙන්න මේක තමයි පුතේ අර කොපර් නයිට්‍රේටුයි වතුර ජලීය ද්‍රාවණයේ තමයි ලස්සන ලා කොළ පාට. මතකයි නේද වීඩියෝ එකක් පෙන්නුවා. කොපර් සාන්ද්‍ර නයිට්‍රික් වලට දැම්මම හරි මතක නැති අය YouTube search කරලා බලන්න කොපර් ධන HNO3 යවුවම පරීක්ෂණ ඕන තරම් එනවා. බලන්න කොපර් නයිට්‍රේට් ජලීය ද්‍රාවණයේ ලස්සන කොළ පාටක්. හරි ඒ අතරේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් දුඹුරු පාට වායුව පිට වෙනවා. H2 පිට වෙන්නේ නේ.
තව දෙයක් හොයාගත්ත පුතේ ඔය සල්ෆියුරික් අම්ලයත් එක්ක. සල්ෆියුරික් අම්ලයත් එක්ක ආය පාරක් 3ට කියන්නේ. 3ට. සාන්ද්‍ර HNO3 අම්ලය හරිද? දැන් ඉතින් මම කියන්න ඕනේ දැන් ඉගන්වන්න. කොපර් ප්‍රතික්‍රියා කරන අම්ලය HNO3 සාන්ද්‍ර පළ NO2 හැදෙනවා. අවශ්‍ය ධර්මයක් ඉන්නවා නම් සමීකරණය ලියා ගන්න කිව්වම. හරි කොපර් නයිට්‍රේට් NO2 H2O. හරි නේද පුතේ? අයි කියන්න කිව්වේ කියලා ඔව් මම කිය හිටියේ පුතේ සමහර ලෝහ තියෙනවා සල්ෆියුරික් අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. හැබැයි හයිඩ්‍රජන් දෙන්නේ නැහැ. හරිද? කොපර් එකක් තියෙනවා. ඔයාගේ පොතේ අච්චු පොතේ නම් එහෙම ලොකු විස්තරයක් දාලා නැහැ. නමුත් කොපර් දිය වෙනවාමයි පුතේ. කොපර් දිය වෙනවා සාන්ද්‍ර සල්ෆියුරික් එක්ක රත් කරෝතින්. බලන්න රත් කරෝතින් හැබැයි අපිට දෙන්නේ මෙන්න බලන්න මම ඔයාලට ප්‍රතික්‍රියාව ලියලා පෙන්නන්නම්. කොපර් සාන්ද්‍ර H2SO4 හරිද? මෙයත් එක්ක ප්‍රතික්‍රියාවක් වෙනවා. කොපර් සල්ෆේට් හැදෙනවා ධන මේ කොටස මේ කැලලත් එක්ක යනවා. හරිද? ඊළඟට SO2 වායුව තමයි පුතේ හැදෙන්නේ. SO2 වායුවයි ජලයයි H2O. ඔන්න වෙනත් වායුවයි පුතේ පිට වෙන්නේ. මේ කොපර් හරි අමුතුයි. කොපර් සාන්ද්‍ර නයිට්‍රික් එක්ක NO2 දෙනවා. සාන්ද්‍ර සල්ෆියුරික් එක්ක රත් කරාම සල්ෆියුරිකුත් දාලා රත් කරන්න ඕනේ. සල්ෆියුරික් කියන්නේ හරි සැරයි. එයත් එක්ක දෙනවා මේ SO2 පුතේ අවර්ණ වායුවක්. SO2 වායුව ජලය හැබැයි හයිඩ්‍රජන් දෙන්නේ. හරිද? මේක ඔයාගෙන් අහන එකක් නෑ. ඔයි සමහර වෙලාවට දරුවා ආසයින් දැනගන්න. දැන් අපි දැනට දන්නේ පුතේ කොපර් දිය වෙන එකම අම්ලය HNO3 කියලා. නමුත් මම ඒක දැන් හොයද්දි මට අහුවෙච්ච එකක් තමයි සාන්ද්‍ර සල්ෆියුරික් එක රත් කරද්දි SO2 වායුව පිට වෙනවා. නමුත් හයිඩ්‍රජන් දෙන්නේ නෑ. හරිද? කොපර්ගෙන් අපිට හයිඩ්‍රජන් ගන්නම බෑ නේද එනම්. ඒක නේද ඔයාගේ නිගමනය. කොපර් වලින් හයිඩ්‍රජන් ගන්න බෑ. අම්ලයක් එක්ක දාන්න. ඒකයි තීරණය. හරිද? right. ඔයාට ඕනේ නම් තේ උඩින්ම ලියා ගන්න. ඔයාගේ ටියුට් එකේ උඩින්ම කොපර් සල්ෆියුරික් අම්ලය කොපර් සල්ෆේට් SO2 H2O සාන්ද්‍ර සල්ෆියුරික් එක්ක රත් කරාම ඇති වෙනවා. හරිද? ඔයාගේ අච්චුපතේ පුතේ මෙන්න මෙහෙම සිද්ධියක් මට මේ තරක් අහුනේ. මේ බලන්න මම එකට අග්ගලා කියවන්නම්. 99 පිටුවේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේ අණුව තනුකම්ල ලෝහ සමග ප්‍රතික්‍රියා කිරීමේ ශීඝ්‍රතාවයද ලෝහ වර්ගය මත වෙනස් වෙනවා. හරිද? වෙනස් වෙන බව. කොපර් ලෝහය තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග ප්‍රතික්‍රියා නොකරන බවද. හරිනේ දැන් අවධාරණය කරා නේද? HCl එක කොපර් නෑ. නොකරන බවද බොහෝ ලෝහ තනුක සල්ෆියුරික් සහ තනුක නයිට්‍රික් අම්ල සමග ප්‍රතික්‍රියා කර හයිඩ්‍රජන් වායුව පිට කරයි. ඒ කියන්නේ බොහෝ ලෝහ හයිඩ්‍රජන් දෙනවා. නමුත් එක්තරා ලෝහයක් වන නමුත් සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය හා නයිට්‍රික් අම්ලය තනුකෝ සාන්ද්‍ර ලෝහ සමග සිදු කරන ප්‍රතික්‍රියාවෙන් වෙනත් වායුමය ඵල ලැබිය හැකියි. අන්න කොපර් වෙනත් වායුමය ඵල ලැබෙනවා. කොපර් තමයි ඒ ලෝහය වෙන්නේ. හරිද? වැඩි දුර ගොඩක් හිතන්න ඕනේ නෑ. දාවට මතක තියාගන්න ඉතින් ඕවා. හරි නේද? එනම් තේ ඔන්න අම්ලත් එක්ක ප්‍රතික්‍රියා ටික හරි. ඔන්න අවසාන කොටසට මම එනවා. ඒ තමයි 4 වෙනි අවස්ථාව. අපි ලෝහවල සක්‍රියතාවයේ සංසන්දනය කරා කොහොමද? වාතයත් එක්ක, ජලයත් එක්ක, ජලය ආකාර 3ක්, ඇල් ජලය නැත්නම් සිසිල් ජලය, උණු ජලය, උමාලය. 3 දෙනා එක. ඊළඟ අම්ලත් එක්ක. අවසාන එක්කෙනා තමයි වෙනත් ලෝහ ලවණ සමග. මේක හරිම වැදගත්. ඔයාට මොලේ තියනවාද කියලා ගොඩක් බලලා තියෙන ප්‍රශ්න ඇවිත් තියෙනවා පේපර් එකේ. හරිද? තියෙනවා ඔයගොල්ලන්ට මොලේ නේද? ඔව් තියෙනවා මට හිතන විදිහට. උදේ මෙතන තියෙන්නේ පුතේ කොපර් සල්ෆේට් ද්‍රාවණයක්. ඔන්න අපි හිතමු අපි මොලේ දිනු කරගමු. නේද? මොලේ නැති වුණාට මං කිව්වට පස්සේ මොලේ එනෝටක් ගන්න. කොපර් සල්ෆේට් ද්‍රාවණයක් මේ තියෙන්නේ. මෙන්න CuSO4 නම් මම ලිව්වා.
මේකට සිංකූරක් දාලානේ සිංකූරක් දාලා සිංකූර නිකන් ඉඳිය නේ පුතේ කොපර් කවුද නේද ඈ සල්ෆේටුයි කොපරුයි දෙන්නත් එක්ක හොඳ යාළුවෙන් ඉන්නවා හරි ආදරෙන් ඉන්නවා මේ දෙන්න ආපෝ වෙන්න මෙයා එනවා කවුද එන්නේ සිංක් එනවා ඉවරයි වැඩේ මොකද වෙන්නේ අන්න සිංක් ප්‍රබලයි පුතේ කාට වඩාද කොපර්ට වඩා එහෙනම් සල්ෆේට් එක්ක පුතේ සිංක් කියා මතකෙයි මෙහෙම එකක් වුණානේ ඈ කොයි වෙලාවෙද උනේ ඒක විස්ථාපන ප්‍රතික්‍රියා කරනකොට මං ඔයාට කිව්වා අනේ කොපර් ගැලවිලා යනවා පුතේ කොපර් ගැලවිලා යනවා ටටා කියලා යනවා තනි වෙනවා වාජනේ පතුලේ තැන්පත් වෙනවා මේ වර්ණය පවා වෙනස් වෙනව නේද කොපර් සල්ෆේට් ලස්සන නිල් පාටයි කොපර් ඉන්නකන් නිල් පාටයි කොපර් ගැලවුණාට පස්සේ සිංක් සල්ෆේට් හැදෙන්නේ ඒ ආවරණයි තේරුණාද ඔන්න පුතේ ඕවා දැන් කියලා මට ඇති වෙලා තියෙන්නේ ඔයාටත් ඇති වෙලා තියෙන්න ඕනේ අහලා එහෙම තියෙනවා විභාගයට පට ගාලා මේව ආව ගමන් ලියනවා මතක නැති කරන්නේ නේ කොපර් තැන්පත් වෙනවා සිංක් සල්ෆේට් අවර්ණ ද්‍රාවණය හැදෙනවා පාට අඩු වෙලා යන්න හේතුව ඒක කොපර් අයන තමයි නිල් පාටට හේතුව පුතේ අපි මේකෙන් තීරණය කරන්නේ මොකද්ද අපෝ කොපර් සල්ෆේට් වල කොපර්ට වැඩිය සිංක් ප්‍රබලයි තේරුණාද මේක ඉතින් මෙහෙම එනවා ඔයා හිතන්න මෙතන x දාලා එනවා xSO4 මෙතනට දානවා y කියලා දාලා දෙයි විභාගෙදී හරිද එතකොට මෙතන හැදෙනවා YSO4 මෙතන x විස්ථාපනය ඔයාගෙන් අහනවා x ගේ y ගේ සක්‍රියතාවය ගැන පුළුවන් නේද පුළුවන් අය ඔය මොකද්ද නේද xSO4 තියෙන ගන්න y ඇවිල්ලා මොකද්ද කරලා තියෙන්නේ කියලා S2 අරලා බලන්න පේපර් එකේ y set වෙලා මෙතනට ඒ කියන්නේ y ප්‍රබලයි පැහැදිලිද ඉතින් ওই වගේ ඒවා එනවා තමයි පුතේ මම තව එකක් කියන්නද මෙන්න බලන්න කොපර් සල්ෆේට් ද්‍රාවණය එහෙම ප්‍රශ්නයක් තිබුණා මාක් හරි පේපර් එකේ මට අවුරුද්ද මතක නැහැ තිබුණා කියලා මතකයි කොපර් සල්ෆේට් වලට කොපර් කැලලක්ම දානවා ඔයා හිතන්නේ මොනවා වෙයිද මුකුත් නෑ අනේ නේද මුකුත් නෑ මොනවා වෙන්නේ මෙයාත් එයාමයිනේ ඒ නිසා මුකුත් වෙන්නේ නෑ තේරුණාද මෙයාට වැඩිය අඩු සක්‍රියතාවය දානවා සතරං කැලලක් දානවා මොකද වෙයිද මුකුත් වෙන්නේ කොපර් ඊට වැඩිය දියුණුයි මෙයාට බෑ කොපර් පන්නන්න තේරුණාද අන්න එහෙනම් පුතේ ඕවා හොඳට ඉගෙන ගන්න ඕන ලෝහ ලවණ ද්‍රාවණයකට ලෝහයක් වැටුනම බලන්න එයාට පුළුවන් ද සංයෝගයේ ලෝහය විස්ථාපනය කරන්න එහෙනම් දාන එක්කෙනා ප්‍රබලයි පැහැදිලිද නමුත් එහෙම මුකුත් වෙන්නේ නැත්තම් පුතේ දාපු එක්කෙනා දුබල ලෝහයක් පැහැදිලිද ඔන්නමයි පුතේ ඒවා අනුව අපි සක්‍රියතාවය තවදුරටත් ලෝහවල තේරුම් ගන්න ඕනේ හරිද රයිට් යන්නේ නම් සමීකරණ වලට ඔන්න බලන්න කොපර් සල්ෆේට් සිංක් අවස්ථාව අන්න කොපර් ගියා සිංක් එක්ක යනවා සල්ෆේට් කොටස ඔන්න ඔය විදියට ළමයි හරි නේද ඔන්න පුතේ ඔන්න වෙන වැඩේ හරිද සිංක් සල්ෆේට් වලට මේක බලන්න සිංක් සල්ෆේට් ඉන්න තැනට කොපර් කැලලක් දානවා මුකුත් වෙන්නේ නේද දැන් පුළුවන් වෙන්න ඕනේ අයියේ කොපර්ට වැඩිය සිංක් ප්‍රබලයි සිංක් සල්ෆේට් අවර්ණ ද්‍රාවණයකට කොපර් කැලි ටිකක් දාන්න වැඩක් නෑ පැත්ත බලන්නේ හොඳ සිංක් ඉන්නවා සල්ෆේට් පහින් අල්ලගෙන යන්න බෑ කිය නේද යන්න බෑ මං යන්නේ ඔයා දාලා මම ප්‍රබලයි ඒ ආවෙක් කෙනාට වඩා කිය කොපර් දැම්මට ඇති වැඩක් නෑ මෙයා ගැලවෙන්නේ නෑ මෙයා ගලවන්න බෑ එහෙනම් මෙතන සිංක් සල්ෆේට් වලින් සිංක් පන්නන්න නම් දාන්න පුළුවන් එක්කෙනෙක් කියන මට දක්ෂ දරුවෝ දැන් කියපු ඒවා අනුව තේරුණා සිංක්ට වැඩිය ප්‍රබල එක්කෙනෙක් මැග්නීසියම් අන්නාරි පුතේ ඔය ඉන්නේ වැඩි වගේ මැග්නීසියම් කැලලක් දාන්න නේද සිංක් කොහෙද අන්න ගැලවිලා යනවා සිංක් විස්ථාපනය වෙනවා මැග්නීසියම් දැම්මොත් දාන්නේ එහෙම නැහැ සෝඩියම් එහෙමනේ සෝඩියම් කියලා දානවා තියරි එකට සිද්ධාන්තක අනුව සෝඩියම් හරි ඒ වුණාට අපි දෝනවේ ඇල් වතුර ඉන්නේ
ආපෝ ගිනි ගනින් නේද? ඒ නිසා සිද්ධාන්තයට අනුව පුතේ උඩ ඉන්න ලෝහයක් දාන්න පුළුවන්. නමුත් අපි ප්‍රායෝගිකව සෝඩියම් දාන්න එපා ඊට වැඩිය වෙන කෙනෙක් දාගන්න. මැග්නීසියම්, ඇලුමිනියම් නේද? ඊට වඩා උඩ ඉන්න අය. ඔන්නමයි පුතේලා අපි අවසන් කරමු යන්න 4 වෙනි මාතෘකාව ක්‍රියාකාරකම 7. කොපර් සල්ෆේට් ද්‍රාවණයකට සිංක් කැබල්ලක් යෙදීම. ඔයාලට ඕන නම් පොඩි රූපයක් පැත්තෙන් ඇඳ ගන්න ඕනේ. මම රූපයක් දාලා නැහැ උතන. කොපර් සල්ෆේට් එකට අර ඉස්සර මේ වගේ එකක් පැත්තෙන් ඇඳ ගන්න. දැන් නෙමෙයි පස්සේ ඇඳ ගන්න. අහන ප්‍රශ්න වලට උත්තර ලියන්න බලන්න. අහන ප්‍රශ්න වලට උත්තර ලියන්න ඉක්මනට. මොකද අහන්නේ? ජලීය කොපර් සල්ෆේට් ද්‍රාවණයේ වර්ණය නිල් පාටයි. නිල් පාටයි. 2 සිංක් කැබලි යෙදීමෙන් පසු නිරීක්ෂණ. සිංක් දැම්මම මොකෝ වෙන්නේ පුතේ? ඔව් කොපර් ගැලවිලා යනවා කියන්නේ මොනවද දකින්න ලැබෙන නිරීක්ෂණ? ඔයා දන්නවනේ ලියන විදිහ. කුරු පාට ඔව් ද්‍රව්‍යයක් පතුලේ තැන්පත් වෙනවා. ද්‍රාවණයේ නිල් පැහැ අඩුවේ. මොකද? නිල් පාට ක්‍රමයෙන් අඩු වෙලා යනවා. ඒවා හොඳයි. ලියන්න. නිල් පැහැය ක්‍රමයෙන් අඩුවේ. නිල් පැහැය ක්‍රමයෙන් අඩුවේ අයි කොපර් ගැලවෙනවනේ. දුඹුරු පැහැති කුඩක් තැන්පත් වේ. අන්න කොපර් ගැලවිලා යන ඒවා. දුඹුරු පැහැති කුඩක් තැන්පත් වීම. දුඹුරු පැහැති කුඩක් තැන්පත් වීම. අන්න පුතේ නිරීක්ෂණ හොඳේ. ඔය ප්‍රැක්ටිකල් එක හරි වැදගත් පුතේ. ඔතන හොඳේ 4 තරු දාලා තියාගන්න. තරු දාලා තියන්ටි උත් නැති කරගන්න එපා. ඔන්න අච්චුපත කියවනකොට පිස්සු වගේ එන හැලි ගොඩක් තියෙන්නේ. ඒකෙන් බේරලා ඔයාට අවශ්‍යම දේවල් ටික ලස්සනට ටියුට් එකේ හදලා තියෙන්නේ හොඳේ. ඒ නිසා ඉහත ක්‍රියාවලියට අදාළ රසායනික සමීකරණය දක්වන්න ඉක්මනට ලියන්න. කොපර් සල්ෆේට් වලට සිංක් දැම්මම වෙන වැඩි. මේක සිංක් ඉස්සරහට ගත්තත් කමක් නැහැ. ඉසඩ්ෙන් කොපර් සල්ෆේට් මේ දෙන මාරුණක් කමක් නැහැ. මේවත් අවුලක් නැහැ. සිංක් සල්ෆේට් Cu. උතේ ජලීය ද්‍රාවණ නිසා අපි මෙතන AQ දාමු. සිංක් S සොලිඩ් එකක් ධනයක්. සිංක් සල්ෆේට් AQ කොපර් S තැන්පත් වෙනවා යට. ජලීයයි කියන එක තමයි පුතේ AQ කියලා දාන්නේ භෞතික අවස්ථාව. ඒක දැන් පුරුදු වෙන්න කමක් නැහැ. දැන් 10 ඉඳන් පුරුදු වෙමු. ඕවා. හැම සමීකරණයකම දාන්න ඕනේ නේ. සමහර සමීකරණවල බලාපොරොත්තු වෙන්න පුළුවන්. ජලීය සෝඩියම් මේ ජලීය කොපර් සල්ෆේට් හරිද AQ සිංක් ඝන කෑල්ල S solid කියන්නේ S අකුර සිංක් සල්ෆේට් ආයි ජලීය ද්‍රාවණේ හැදෙනවා AQ ආයි කොපර් S ගැලවිලා යනවා කුඩු තැන්පත් වෙනවා. AQ කියන්නේ පුතේ ඒක්වස් අවස්ථා 4ක් තියෙන භෞතිකව එකක් solid ඝන liquid ද්‍රව L අකුර gas වායු ඒක්වස් කියන්නේ AQ එකට කියන්නේ එකට නිල් කොහෙද බොල ගියේ කොපර් සල්ෆේට් ද්‍රාවණයක වර්ණය දන්නේ නැති නිල් පාටයි ජලීය ඒක්වස් කියන්නේ පුතේ ජලීය කියන එක සිංහල තේරුම ඒක්වස් හරිද සමීකරණ ලිව්වද හරිද තුලිතයි නේද ඒක නවුලක් නෑ නේද අයි සිංකුත් සංයුජතාවය 2යි කොපර් 2යි සල්ෆේටුත් 2යි එහෙනම් කැරි මාරු කරන්න විතරයි තියෙන්නේ සිංක් ඔන්න හොඳ ප්‍රශ්නයක් තරු දාගන්න සිංක් සල්ෆේට් ද්‍රාවණයකට කොපර් කැබැල්ලක් යෙදූ විට ප්‍රතික්‍රියාවක් සිදු වේද මොකෝ කියන්නේ නෑ සිද්ධ වෙන්නේ නෑ නැත කියලා දාන්න නෑ කියලා දැම්මට ළඟ නෑ කියලා ලියන්න නැත සමීකරණය ඔන්න පොඩ්ඩක් ලියලා පුතේ ඉතලයක් දාලා ක්‍රොස් එකක් දාන්න ප්‍රතික්‍රියාවක් වෙන්නේ නෑ මේ සිංක් සල්ෆේට් කොපර් වෙනසක් නිරීක්ෂණය කළ නොහැකිය अंतिम प्रश्ने මේ අනුව ලෝහ ලවණයක ලෝහය විස්ථාපනය කරනුයේ අදාළ ලෝහයට වඩා ප්‍රතික්‍රියාශීලී බව වැඩි ලෝහයක් යෙදූ විට පමණි. ඒ පේලියම් පුතේ හරිම වැදගත්. හයිලයිට් කරගෙන යන්න දිගට.
මේ අණුව ලෝහ ලවණයක ලෝහ ලවණයක් කියන්නේ copper sulfate zinc sulfate ඒ වගේ ලවණ ද්‍රාවණයක්. ওই සල්ෆේට් වල අගට ඉන්න අය ඔක්කොම ලවණ. විස්ථාපනය කරනුයේ අදාළ ලෝහයට වඩා නේද? ප්‍රතික්‍රියාශීලී බව වැඩි ලෝහයක් යෙදූ විට පමණි. ඒ අණුව copper හා zinc අතරින් වැඩි ප්‍රතික්‍රියාශීලී කුමන මූලද්‍රව්‍ය දානවා? zinc. Zn. හරි නේද? හරි. ඊළඟ පැත්තේ පුතේ ඔන්න මම සක්‍රියතා ශ්‍රේණිය බදාද කට්ටිය නම් චුට්ටක් දාලා පෙන්නුවා. එහා පැත්තේ ඔව් අපිට වෙලාව ඔය යටි හරියටම 12යි විද්‍යුතයට ඉඩ දෙන්න එපයි නේද? කරන්ට් එකට ඒ නිසා ඒ පාඩමත් අති වැදගත් පාඩමක්. අපි පොය දවසේ කතා කරගත්ත විදියට 7ට මම මැසේජ් එක දාන්නම් 7ට බදාද කට්ටියට මට කීයද කිව්වේ කියලා මතක නැහැ. කමන්නේ අපි වෙලාව දාමු. 7 ඉඳන් ඉවර වෙනකම් 9 වෙන්නත් පුළුවන් 9:00 වෙන්නත් පුළුවන්. හරිද? 7 සිට 9 දමු ඇති වෙයි වෙලාව නේද? 7-9 පැය දෙකක් ඇති වෙයි. එදාට අපි හම්බ වෙනවා උදේ පාන්දර අපේ ගෙදරට එන්න සිල් ගන්න එදාට. හරිද? ඔන්ලයින් එකෙන් එන්න. හරි. එහෙනම් පුතේ සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔය ලින්ක් එකෙන්ම 12:15ට හරියටම එන්න විද්‍යුතය කරන්න. එහෙනම් සියලු දෙනාට බුදු සරණයි අයුබෝවන් හැමෝටම.